ආයිබෝල් ළමයි. ඔයගොල්ලෝ දන්නවා මේ අපි මේ කතා කරමින් ඉන්නේ 10 වෙනි ශ්‍රේණියේ ICT විෂයට දෙවෙනි ලෙසන් එක. The Fundamentals of a Computer System කියන පාඩමේ ඒ යටතේ අපි මේ 3 වෙනි වීඩියෝව මේ වීඩියෝයේදී අපි කතා කරන්න යන්නේ අවසාන වශයෙන් අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කම්පියුටර් නෙට්වර්ක්ස් කියන කොටස මේ පාඩමේ. අද අපි මේ කොටස කතා කරලා මේ පාඩම අවසන් කරමු. ඊට කලින් වීඩියෝයේදී අපි කතා කළා ගයිඩඩ් සහ අන්ගයිඩඩ් මීඩියා ගැන. ඒ යටතේ අන්ගයිඩඩ් මීඩියා සම්බන්ධයෙන් මම නෝට් එකක් දුන්නේ නැහැ. ඒ නිසා ඒක සම්පූර්ණ වෙන්න කෙටි ප්‍රශ්නයක් ලියලා ඒකටත් උත්තරේ ලියලම අද පාඩමට අපි යමු. එහෙනම් මේක ලියා ගන්න. ඉංග්‍රීසි ළමයි what are the three main types of unguided media? What are the three main types of unguided media? Briefly describe and give examples for their usage. ඒ කියන්නේ unguided media types තුනක් අපි දන්නවා මොනවද? radio waves, microwaves and infrared waves නේද? අන්න එක එකක් නම් කරලා කෙටියෙන් ඒ ගැන විස්තරයක් සහ ඒවායේ භාවිත එදිනදා ජීවිතයේදී පාවිච්චි වෙන අවස්ථා සඳහා උදාහරණ දෙන්න කියලා තමයි ඔය කියන්නේ. උත්තරේ මෙහෙම ලියන්න. 1 radio waves. හරි. එයාටදී ලියන්න ඕනේ frequency range එකේ ගැන ඒක ලියන්න ඕනේ ඔයගොල්ලෝ ලියන්න එයාටදී කෙටියෙන් distribute data signals through මේ second fact එක තියෙන data signal through air over longer distances. ඔන්නෝක විතරයි ලියන්න ඕනේ. radio waves යටතේ distribute data signals through air over longer distances කියලා ලියන්න. ඊළඟට example කියලා ලියන්න AM FM radio bluetooth and wifi. එච්චරයි. briefly නේ. second එක microwaves. ඊයටද ලියන්න they are line of sight transmission. sorry. They are line of sight transmission waves කියලා ලියන්න. transmission waves. Example TV, mobile phones, communication satellite, etc. Third එක infrared. They are line of sight transmission and cannot penetrate through obstacles කියලා. හරි. Examples තමයි TV remotes, wireless mouse, keyboard. හරි. දැන් අපි කතා කරමු computer networks ගැන. ළමයි computer network එකක් කියන්නේ ඇත්තටම අපි ඔය මෙතෙක් කතා කරපු data communication system එකකට තියෙන විශිෂ්ටතම උදාහරණයක්. හරිද? අපි දන්න හොඳම data communication system එක තමයි computer network එකක් කියන්නේ. ඒ නිසායි අපි දැන් මෙතන ඉඳලා මේ computer network ගැන කතා කරන්නේ. හරි? මුලින්ම ඇයි මේ computer network ඇති වුනේ කියලා අපි ඉගෙන ගන්නවා. computer network එකක් කියන්නේ මොකද්ද මේ? When two or more computers were connected together using a transmission media and network devices, it is called a computer network. ඒ කියන්නේ computer network එකක් කියලා අපි හඳුන්වන්නේ ළමයි computer දෙකක් හෝ වැඩි ගණනක් ඔය මොකක් හරි transmission media එකක්. ඒ කියන්නේ wired හෝ wireless media එකකින් connect කරලා එකිනෙකට connect කරාම ලැබෙන දෙයට. ඒකට තමයි අපි computer network එකක් කියලා කියන්නේ. ඇයි computer network එකක් අපිට අවශ්‍ය වුනේ? ප්‍රධාන වශයෙන් හේතු දෙකක් නිසා ළමයි. මූලික හේතු දෙකක් නිසා තමයි මේ computer network බිහි වුනේ. පළවෙනි කාරණේ තමයි sharing data and information. අර අපිට තිබ්බ මූලික ප්‍රශ්නේ එක computer එකක අපි generate කරන information ඒ computer එකේ විතරක් නම් තියෙන්නේ ඒක ඇති ප්‍රයෝජනයක් නැහැ කියලා අපි දන්නවනේ. ඒ computer ඒ generate කරන information share කරන්න පුළුවන් නම් communicate කරන්න පුළුවන් නම් තමයි අපිට ඉතා ප්‍රයෝජනවත් වෙන්නේ. අන්න ඒ නිසා තමයි
ඔය විදිහට කම්පියුටර් දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙකට කනෙක්ට් කරන ටෙක්නොලොජි එක ඩිවලොප් වුණේ සංවර්ධනය වුණේ. හරිද? ඉතින් අන්න ඒ වගේ පළවෙනි අවස්ථාවේ වුණේ ඕක. ඩේටා එකිනෙක කම්පියුටර් අතර හුවමාරු කරගන්න සරල ක්‍රමයක් අවශ්‍ය වුණ නිසා. නැත්තම් කලින් තිබ්බේ කොහොමද? එක කම්පියුටරයක තියෙන ඉන්ෆර්මේෂන් තව කම්පියුටරයකට ගෙනියන්න එක්ක ඔය ෆ්ලොපි ඩිස්ක් එකක් CD එකක් නේ. ඒ වගේ පෝටබල් මීඩියා එකක කොපි කරගෙන අරගෙන යන්න ඕනේ අනිත් කම්පියුටරේට. ඒක කරදරයක් නෙනේ. ඉතින් ඊට වැඩිය සරලයි ලේසි ඒ කම්පියුටර් අපිට යම් මීඩියා එකකින් කනෙක්ට් කරන්න පුළුවන්. එහෙම කනෙක්ට් කළා නම් එක කම්පියුටරයක තියෙන ඉන්ෆර්මේෂන් අනිත් කම්පියුටරේ සිට බොහොම ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන්. හරි? ඔය පළවෙනි හේතුව කම්පියුටර් නෙට්වර්ක් ඇති වෙන්න. තව හේතුවක් තිබ්බලම. දැන් හිතන්න ඔය ඔෆිස් එකක ටිකක් එච්චර ආර්ථික වශයෙන් මේ ශක්තියක් තියෙන ඔෆිස් එකක් නේ. අපි හිතමු ටිකක් මේ බොහොම ලාභ මේ සුළුවෙන් කරගෙන යන කම්පැනි එකක් කියලා ඒකේ ඒගොල්ලන්ගේ ඔෆිස් එකක් තියෙනවා. ඔය ඔෆිස් එකේ තියෙනවා කම්පියුටර්ස් කීපයක් සහ එක ප්‍රින්ටරයක් කියලා හිතන්නකෝ. දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවා ඉතින් අර කම්පියුටර් යූස් කරන අයට අවශ්‍ය වෙනවා අර ප්‍රින්ටරෙන් ප්‍රින්ට් අවුට්ස් ගන්න නේ. ඒගොල්ලන්ගේ ඩොකියුමන්ට්ස් වල ප්‍රින්ට් අවුට්ස් ගන්න අවශ්‍ය වෙනවා. දැන් එකපාර පුළුවන් ද ඔය හැමෝටම ඕකෙන් මේ ප්‍රින්ට් අවුට්ස් ගන්න බෑ. ප්‍රින්ට් අවුට්ස් ගන්න පුළුවන් ළමයි ඒ ප්‍රින්ටර් එක කනෙක්ට් කරලා තියෙන කම්පියුටරේ ඉන්න යූසර්ට විතරයි. අනිත් කම්පියුටර්ස් වලට ඒක කරන්න බෑ. නේ? තව කම්පියුටරයක ඉන්න කෙනෙකුටත් ඕන නම් එයාගේ ඩොකියුමන්ට් එකක ප්‍රින්ට් අවුට් එකක් ගන්න. එයා මොකද්ද කරන්න ඕනේ? එයාගේ කම්පියුටරේ තියෙන ඒ ඩොකියුමන්ට් එක මොකක් හරි පෝටබල් මීඩියා එකකට, ඒ කියන්නේ පෙන් එකකට හරි එන CD එකට ආගේ කොපි කරගෙන අර printer එක කනෙක්ට් කරලා තියෙන කම්පියුටරේට ඇවිල්ලා ඒ කම්පියුටරේට ඒ ડોකියුමන්ට් එක කොපි කරලා ඊට පස්සේ print කරගන්න වෙනවා නේ. දන්නව කොච්චර කරදරයක්ද කාලයක දැමීමක්ද කියලා නේ. හැබැයි මේ කම්පියුටර් ඔක්කොම නෙට්වර්ක් කරලා තියෙනවා නම් ඒ කියන්නේ එකිනෙකට කනෙක්ට් කරලා තියෙනවා නම් ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ ළමයි. එතකොට ඕනම කම්පියුටරයක එතකොට අර printerෙත් දැන් එක කම්පියුටරයකට කනෙක්ට් කරලා තියෙන්නේ. හැබැයි ඒ කම්පියුටරේ අනිත් කම්පියුටර් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර printerෙත් හැම කම්පියුටරයකටම කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ නිසා ඕනම කම්පියුටරයක ඉඳලා අපිට පුළුවන් print job එකක් කරන්න ඒ printerෙන්. ඔයගොල්ලෝ මේක කමියුනිකේෂන් එකකට ගියොත් දැකලා ඇති එකම printerේ ඒගොල්ලෝ ඒ කම්පියුටර්ස් කීපයක ඒගොල්ලෝ ක්‍රියේට් කරන ડોකියුමන්ට්ස් print කරන එකම කම්පියුටරේ. ඒ කරන්නේ ඒ කම්පියුටර්ස් ඔක්කොම නෙට්වර්ක් කරලා තියෙන නිසා. ඉතින් කම්පියුටර් නෙට්වර්ක් එකක් ඇති වෙන්න ප්‍රධානම හේතු දෙක ඕක ළමයි. එකක් ඉන්ෆර්මේෂන් ෂෙයා කරගන්න, අනිත් එක අර වගේ පෙරිෆෙරල් හાર્ඩ්වෙයාර් ඩිවයිසස්. ඒ කියන්නේ printer විතරක් නෙමෙයි ස්කැනර්ස්, ෆොටෝකොපි මැෂින්ස් නේ. ඔය වගේ අනිත් කම්පියුටර් ඩිවයිසස් තියෙන ඒවත් පොදුවේ හැම කම්පියුටරයක් එක්කම ෂෙයා කරගන්න පුළුවන්. මේ කම්පියුටර් එකිනෙකට කනෙක්ට් කරලා නෙට්වර්ක් කරලා තිබ්බනම්. හරි. එහෙනම් දැන් අපි දන්නවා කම්පියුටර් නෙට්වර්ක් ඇති වෙන්න හේතුවනේ. ඊළඟට අපි යමු කම්පියුටර් නෙට්වර්ක් එකක් හදන්න පාවිච්චි කරලා තියෙන ඩිවයිස් මොනවද කියලා අපි දැනගන්න ඕනේ. අන්නේ ඩිවයිස් ගැන දැනගමු ඊළඟට. හරිද? මෙතන කියනවා devices that used to create computer networks are called network devices. So communication devices. Simply නේ සරල දෙයක් කියන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක් නිර්මාණය කරන්න, ක්‍රියේට් කරන්න, බිල්ඩ් කරන්න පාවිච්චි කරන කම්පොනන්ට්ස් වලට තමයි අපි කියන්නේ network devices නැත්නම් communication devices කියලා. එච්චරයි. හරි. ඉතින් ඔයගොල්ලන්ගේ ලෙවල් එකේදී O level වලදී ඔයගොල්ලෝ මේ network devices ගැන සරල වශයෙන් මූලික වශයෙන් දැනගෙන හිටියම ඇති. ගැඹුරට ඕනේ නැහැ. මූලික හැඳින්වීමක් විදිහට මේ devices ගැන දැනගෙන හිටියම ඇති. මෙතන අපි device ටික මම table එකක මේ වගේ සකස් කරලා තියෙනවා. ඔයගොල්ලෝ ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. මේ තියෙන ඉතින් ඒ කම්පියුටර් නෙට්වර්ක් එකක් නිර්මාණය කරන්න අපි පාවිච්චි කරන devices ටික තමයි. පළවෙනි device එක තමයි ළමයි network interface card. නැත්නම් කෙටියෙන් NIC එක කියනවා. හරිද? මොකද්ද NIC එක කියන්නේ? It is a device that physically connects a computer to a network. කම්පියුටරයක් දැන් හිතන්න කම්පියුටර් නෙට්වර්ක් එකක් තියෙනවා කියලා. ඒ නෙට්වර්ක් එකට කම්පියුටරයක් ෆිසිකලි භෞතිකවම හැබෑවටම කනෙක්ට් කරන්න පාවිච්චි කරන්නේ මේ NIC කාඩ් එක. නැත්නම් network interface card එක. මේ කාඩ් එක හරහා තමයි කම්පියුටරයක්
කම්පියුටර් නෙට්වර්ක් එකකට අපි කනෙක්ට් කරන්නේ. එතනදි වෙන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් කම්පියුටරේ අපි මේ පෝට් එක අපි කතා කරා RJ45 පෝට් එක කියලා. මේක මොඩර්න් කම්පියුටර්ස් වල ළමයි බිල්ට් ඉන් මදර් බෝඩ් එකෙන් බිල්ට් කරලාම ඉන්නේ. හරිද? අපි අමුතුවෙන් මේ වගේ ඉස්සර නම් මේ වගේ නෙට්වර්ක් කාඩ් තිබ්බා. නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් විකුණන්න තිබ්බා. බොහෝ එච්චර මිලක් නෑ රුපියල් 400-500ක් වගේ වෙන්නේ. හරි? දැන් පවා තියෙනවා. ඒ වුණාට ගොඩාක් ඉතින් කම්පියුටරේ මදර් බෝඩ් එකේම මේ සර්කිට්‍රි එක බිල්ඩ් කරලා එවන්නේ දැන්. ඒ හින්දා අපිට මේක අමුතුවෙන් සල්ලි දීලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මෙතනට තමයි අපි අර නෙට්වර්ක් කේබල් එක UTP කේබල් එක කනෙක්ට් කරන්නේ මෙන්න මෙතනට. හරි? එතකොට ඒ කේබල් එක එකක් කොනක් මෙතනට කනෙක්ට් කරනවා අනිත් කොන නෙට්වර්ක් එකේ තව කම්පියුටරයකට නැත්නම් වෙන ඩිවයිස් එකකට කනෙක්ට් කරනවා. එතකොට තමයි අපේ කම්පියුටරේ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්නේ. හරිද? මේකේ මූලික වශයෙන් මේකෙන් කරන්නේ ළමයි data transmit කරන එකයි receive කරන එකයි control කරන එක. හරිද? මේක හරහා තමයි අපේ කම්පියුටරේට network එකකින් එන data ඇතුල් වෙන්නේ. අපේ කම්පියුටරේ තියෙන data signals network එකට පිට කරන්නේ මෙන්න මේ network card එක හරහා. හරිද? ඔච්චරයි ඔය ගැන දැනගන්න තියෙන්නේ. මූලික වශයෙන් දැනගන්න තියෙන්නේ අපේ කම්පියුටරේ network එකකට physically connect කරන්න පාවිච්චි කරන device එක තමයි NIC card එක නැත්නම් network interface card එක. හරි. second device එක තමයි hub එක. දැන් මේක භාවිතේ නැති තරම් මේක අපි obsolete නැත්නම් යල් පැනලා කියලා කියන්න පුළුවන්. මොකටද මේක පාවිච්චි වෙන්නේ? දැන් අපි ආයෙත් යන්කො මේ මෙතනට ඕනම කම්පියුටර් එක මෙන්න මේ RJ45 port එක තියෙනවා. එතකොට කම්පියුටර් දෙකක් මෙහෙම හිතන්නකො කම්පියුටර් දෙකක් කනෙක්ට් කරන්න ඕන නම් අපිට මම කියන්න මේක කම්පියුටරයක් කියලා හිතමු. මේ තව කම්පියුටරයක්. හරි? මේ දෙකේම තියෙන ළමයි RJ45 connectors. නේද? මේ දෙකේම RJ45 එක තියෙන්නේ හැබැයි මේක එකක් තියෙනවා මේක එකක් තියෙනවා. ඉතින් මේ කම්පියුටර් දෙක නෙට්වර්ක් කරන්න ඕන අපි කරන්නේ UTP කේබල් එකකින් මේ දෙක මෙහෙම කනෙක්ට් කරනවා. හරි? මෙතන තියෙන RJ45 මේ කම්පියුටරේ තියෙන RJ45 socket එකට ඒ කියන්නේ අර නෙට්වර්ක් මේකේ තියෙන නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක මේකේ තියෙන ඉන්ටර්ෆේස් කාඩ් එක. මේකේ තියෙන පෝට් එකට අපි වයර් එකේ කොනක් සම්බන්ධ කරනවා. මේකේ තියෙන පෝට් එකට අනිත් වයර් එකේ අනිත් කොන සම්බන්ධ කරනවා. ජැක් එක ප්ලග් කරනවා. එතකොට මොකද වෙන්නේ මේ කම්පියුටර් දෙක දැන් නෙට්වර්ක් එකක් නේ. මේක දැන් කම්පියුටර් නෙට්වර්ක් එකක්. මේ කම්පියුටරේ ඉඳන් පුළුවන් මේ කම්පියුටරේ තියෙන data use කරන්න access කරන්න. මෙයාටත් පුළුවන් මෙයාගේ data use කරන්න. ඒ වගේම මේකේ තිබ්බොත් printer එකක් හරි මේ කම්පියුටරේට printer එකක් කනෙක්ට් කරලා තිබ්බොත් මේ කම්පියුටරේටත් පුළුවන් මේ printer එකේ දැන් මේ wire connection එක හරහා use කරන්න. හරි දැන් මෙතන තියෙන ඇත්තටම network එකක් නේ. දැන් මෙහෙම හිතන්න. දැන් මේ network එක අපිට තව ටිකක් ලොකු කරන්න ඕන තව කම්පියුටරයක් ඇඩ් කරන්න ඕන වුණොත් මේ වගේ. third කම්පියුටර් එකකට ඇඩ් කරන්න ඕන වුණොත් කොහොමද connect කරන්නේ? හරි දැන් මේකේ තියෙනවා RJ45 connector යන්නේ. එහෙනම් අපි ඒක කරා UTP කේබල් එක කරා දැන් මේ කම්පියුටර් එකේ කොතනද අපි මේ කේබල් එක කනෙක්ට් කරන්නේ? මේ හැම එකෙම තියෙන UTP port මේ RJ45 මේ socket එකක් විතරයි. හැම කම්පියුටරෙම එකයි තියෙන්නේ. දෙකක් තුනක් නැහැ. එහෙනම් මේ වයර් එක මේකට කනෙක්ට් කරන්නත් බෑ. මේකටත් බෑ. එහෙනම් කොහොමද මේ කම්පියුටර් තුනක නෙට්වර්ක් එකක් හදන්නේ? අන්න එතනදි තමයි ළමයි ඔය අපි කතා කරපු hub එක අවශ්‍ය වෙන්නේ. hub එක කියන්නේ ඇත්තටම කියනවා නම් මේ වගේ කම්පියුටර් මේ RJ45 connectors මේ වගේ ගොඩාක් තියෙන device එකක්. ඒක හදලා තියෙන RJ45 connectors ගොඩක් තියෙන විදියට. හරිද? මේ ඔක්කොම අර network interface card වල තියෙන RJ45 connector එකමයි. දැන් අපිට දැන් කම්පියුටර් මේ කම්පියුටර් තුනම හරිද? කනෙක්ට් කරන්න ඕන නම් network එකක් හැදෙන්න දැන් කරන්න තියෙන simply ඒවා එකිනෙක සම්බන්ධ කරන එක නෙමෙයි නේද? අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සරලයි වැඩි. අපිට තියෙන්නේ UTP කේබල් එකක් මේක හරහා මෙතනට මේ RJ45 connector එකකින් මේ කම්පියුටරේ මේ hub එකට කනෙක්ට් කරනවා. ඊළඟට මේ කම්පියුටරෙත් මේ RJ45 connector එකට සම්බන්ධ කරනවා. ඊළඟට මේ කම්පියුටරෙත් ඔන්න ඔය වගේ hub එකේ තියෙන RJ45 connector එකට සම්බන්ධ කරනවා. දැන් මේ කම්පියුටර් තුනම මේ hub එක හරහා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ළමයි නේද? මේ hub එක central device එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ කම්පියුටර්ස් තුනම දැන් මේ hub එකට කනෙක්ට් වෙලා තියෙනවා.
ඔන්න ඕකයි හබ් එක කියන ඩිවයිස් එක අවශ්‍ය වුණේ ළමයි. කම්පියුටර් දෙකකට වැඩි ගණනකින් යුක්ත කම්පියුටර් නෙට්වර්ක් එකක් අපිට බිල්ඩ් කරන්න නැත්නම් නිර්මාණය කරන්න අවශ්‍ය නම් හබ් එකක් අවශ්‍යයි කියලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා නේ. කම්පියුටර් දෙකක් තියෙනවා නම් අවශ්‍ය නැහැ. දෙකකට වැඩියෙන් තියෙන නෙට්වර්ක් එකකදී නම් අනිවාර්යයෙන්ම හබ් එකක් යූස් කරන්න වෙනවාමයි. පැහැදිලිද? හේතුව හැම කම්පියුටරයකම තියෙන එක RJ45 පෝට් එකක් විතරක් නිසා. හරි ඒවා අපිට මෙහෙම සම්බන්ධ කරන්න වෙනවා. හරිද? හබ් එකක් අවශ්‍ය වුණේ ඔන්න ඔය නිසා. හරිද? ඊළඟට අපි බලමු හබ් එකේ තියෙන විශේෂම ලක්ෂණ. දැන් මේ තින් අපි ඔය කියපු දේවල් hub is a device that contain multiple ports. ඒ කියන RJ45 ports ගොඩාරියක් තියෙනවා කියන එක to connect multiple computers. කම්පියුටර් වැඩි ගණනක් සම්බන්ධ කරන්න පුළුවන් විදිහට මේ පෙන්නලා තියෙන්නේ. ඒ විදිහට hub එකට RJ45 cables හරහා computers connect කරලා තියෙන ආකාරය. Basic functions of function of a hub is receiving data from one connected computer and transmits it to all other computer. hub එකේ තියෙනවා ළමයි එක දුර්වලතාවයක්. මොකද්ද? දැන් මෙතන තියෙනවානේ computers පහක් නේ. there are 5 computers here. දැන් හිතන්න මට අවශ්‍යයි මෙන්න මේ කම්පියුටර් එක. ඔයාලට පේනවනේ. මෙන්න මේ කම්පියුටරේ ඉඳලා මෙන්න මේ කම්පියුටරේට පණිවිඩයක් අරින්න. හරිද? මට ඒක මගේ ප්‍රයිවට් මැසේජ් එකක් කියලා දැන් මේ කම්පියුටර් යූස් කරන එක්කෙනාට මම ප්‍රයිවට් මැසේජ් එකක් යවන්න ඕනේ මම ඉන්නේ මෙතන. හරි? හැබැයි දැන් මම මේ මැසේජ් එක මේ UTP කේබල් එක හරහා එවන්නේ කෙලින්ම ඉස්සෙල්ලාම හබ් එකට එන්නේ නේ. හබ් එකේ බේසික් ෆන්ක්ෂනැලිටි එක තමයි ළමයි එයාට ලැබෙන ඕනම data signal එක කිසිම ભેදයකින් තොරව හැමෝටම විකාශනය කරනවා නැත්නම් ට්‍රාන්ස්මිට් කරන එක. ඒ තමයි හබ් එකේ බේසික් ෆන්ක්ෂන් එක. ඒක බේසික් ෆන්ක්ෂන් එක විතරක් නෙවෙයි මූලික දුර්වලතාවය. මගේ අර ප්‍රයිවට් මැසේජ් එක එහෙනම් මගේ අර ඉන්ටෙන්ඩඩ් කම්පියුටර් මට අවශ්‍ය කෙනාට විතරක් නෙවෙයි අනිත් අයටත් යනවා. ඔක්කොමලා බලනවා නේ. හබ් එකේ තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි ළමයි ඕක. හරිද? ඒක මතක තියාගන්න. හබ් is a half duplex device. හබ් එක half duplex කියන එක මොකද්ද ළමයි? දෙපැත්තටම කමියුනිකේෂන් එක සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එකම මොහොතේදී පුළුවන් එක පැත්තකට විතරයි නේ. එක මොහොතේදී පුළුවන් එක පැත්තකට. දෙපැත්තටම පුළුවන්. හැබැයි එක මොහොතකදී මේ පැත්ත. ඒ එක පැත්තකට ට්‍රාන්ස්මිට් වුණාට පස්සේ තමයි අනිත් පැත්තට පුළුවන්. නේද? ඒකයි half duplex. හබ් එක කියන්නේ ඔය වගේ half duplex device එකක්. එච්චරයි හබ් එක ගැන දැනගන්න තියෙන්නේ. ඊළඟට third network device එක තමයි ළමයි switch එක. ස්විච් එක කියන්නේ හබ් එකකින් කෙරෙන කාර්යම කරගන්න නිර්මාණය කරපු හැබැයි ඊට වැඩිය වැඩි දියුණු කරපු ඩිවයිස් එක. හබ් එකකින් කරන දේමයි කරන්නේ. ඒ කියන්නේ කම්පියුටර් දෙකකට වැඩි කම්පියුටර් නෙට්වර්ක් එකක් අපිට හදන්න ඕන නම් අනිවාර්යයෙන් මේ RJ45 කනෙක්ටර්ස් ගොඩක් තියෙන ඩිවයිස් එකක් අවශ්‍යයි. අන්නේ අවශ්‍යතාවය සඳහා තමයි ස්විච් එකක් නිර්මාණය වෙන්නේ. හරිද? හැබැයි මේකේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. මේකත් අර ඉස්සෙල්ලා අපි කියලා ඉඳපු මේකේ මූලික දේවල් නේ. මෙතනදිත් අර කම්පියුටරේ නෙට්වර්ක් කාඩ් එකේ තියෙන RJ45 පෝට් එකේ ඉඳලා එන UTP කේබල් එක මෙන්න මේ පෝට් එකකට තමයි කනෙක්ට් වෙන්නේ. මේ ස්විච් එකේ තියෙන RJ45 කනෙක්ටර් මේ පෝට් එක. මේක පෝට් පේනවනේ මෙතන තියෙනවා 8ක් විතරනේ. එහෙනම් මෙතන පුළුවන් කම්පියුටර්ස් 8ක් විතර කනෙක්ට් කරන්න. හරි? සාමාන්‍යයෙන් මේ පෝට් 8ක් තිබ්බට 8ක්ම අපි කනෙක්ට් කරන්නේ ගොඩක් වෙලට එක පෝට් එකක් අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට අපි වෙන් කරලා තියෙනවා. අනිත් ඒවා පුළුවන් කම්පියුටර් කනෙක්ට් කරන්න. හරිද? දැන් හබ් එකේ තිබ්බ අර දුර්වලතාවයන් ළමයි ස්විච් එකේ නැහැ. හරිද? හබ් එකේ තිබ්බ මූලික දුර්වලතාවය ඔයගොල්ලන්ට මතකනේ එක කම්පියුටරෙන් ට්‍රාන්ස්මිට් කරන මැසේජ් එකක් අනිත් කම්පියුටර් ඔක්කොටම එයා ට්‍රාන්ස්මිට් කරනවා. හැබැයි switch receives data from one computer and transmits it to the relevant computer only. දැන් හිතන්නකො මේ තියෙන ස්විච් එකක් කියලා. හරිද? දැන් මේ කම්පියුටරේ ඉඳලා මට මේ කම්පියුටරේ මැසේජ් එකක් යවන්න ඕනේ. දැන් මෙතන තියෙන ස්විච් එකක් කියලා හිතන්න. හබ් එක නෙමෙයි. දැන් මම මැසේජ් එකක් කිව්වා ස්විච් එක කරන්නේ මේ එක්කෙනෙකුටවත් ඒක යවන්නේ මම කියපු එක්කෙනාට විතරමයි ඒක යවන්නේ. ට්‍රාන්ස්මිට් කරන්නේ. ඔන්න ස්විච් එකේ බේසික් ෆන්ක්ෂනැලිටි එක. අර හබ් එකේ තිබ්බ දුර්වලතාවය නෑ කියන්නේ නේද? ඊළඟට switch is half full duplex device ළමයි. දැන් හබ් එකේදී නම් මැසේජ් එකක් ට්‍රාන්ස්මිට් කරලා ඉවර වෙනකන් ඉන්න ඕනේ ඒ කම්පියුටරේ ඉඳලා ආපස්සට
දැන් මේ ස්විච් එකේ ඉඳලා හිතන්න මෙන්න මේ කම්පියුටරේ data transmit වෙනවා කියලා. ඒ transmit වෙන තාක්කල් අනිත් කම්පියුටර් වලට නිකන් උඩ බලාගෙන ඉන්න වෙන්නේ නේ. මේක ඉවර වෙනකම්. ඒ වුණාට පස්සේ ඔන්න මේ කම්පියුටරේට පුළුවන් ආපස්සට ස්විච් එකට මේ හබ් එකට data transmit කරන්න. මොකද ඒක half duplex නේ. එකම මොහොතේදී බෑ දෙපැත්තටම නේ. හැබැයි ස්විච් එකේදී පුළුවන් එකම මොහොතේදී මේ පැත්තට data transmit කරන්න අනිත් පැත්තට transmit. ඒ කියන්නේ ස්විච් එකේ ඉඳලා මෙහෙට data transmit වෙන අතරම මේ මොහොතේම මේ කම්පියුටරේටත් පුළුවන් ස්විච් එකට data transmit කරන්න කොහෙට හරි යවන්න කියලා. පැහැදිලිද? ඒ නිසා අපි කියන්නේ ස්විච් එක full duplex device කියලා. අපි modern computer networks ළමයි ඔය අපි office වල එතකොට ඔය ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ එතකොට යුනිවර්සිටිස් වල මේ හැමතැනම computer networks හදනකොට මේ වර්තමානයේ පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්විච් එක තමයි. ස්විච් එක ඊටාම ජනප්‍රිය සහ බහුලවම භාවිත වන අර computer networks නිර්මාණය කරන්න පාවිච්චි කරන device එක. හරිද? ඒකයි මේකේ තියෙන modern computer networks use switches instead of hubs because they are more efficient කියලා. ඔන්න fourth device එක fourth network device එකට අපි එනවා modem එක. හරිද? මොකද්ද modem කියන්නේ? A modem is used to get connected to the internet via a telephone line. modem කියන network device එක පාවිච්චි කරන ළමයි අපි internet එකට connect වෙන්නේ. අපේ කම්පියුටරේ හෝ අපේ කම්පියුටර් network එක internet එකත් එක්ක connect කරන්න පාවිච්චි කරන device එක තමයි modem එක කියන්නේ. හරිද? modem එකට මේ නම හැදිලා තියෙන ළමයි වචන දෙකක මුල් අකුරු එකතු කරලා. හරිද? මේ ඒක අපි කතා කරන්න ඉස්සර මේ බලන්නකො. Because telephone lines use analog signals. මේ කියන්නේ ළමයි සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න ටෙලිෆෝන් ලයින්ස් වලින් ළමයි data transmit වෙන්නේ analogically. ඒ කියන්නේ අර අඩු වැඩි වෙන සන්තතිකාකාරයෙන් කියලා අපි කියන්නේ continuous form එකකින් කියලා කිව්වේ. data signal travel වෙන්නේ continuous form එකකින්. හැබැයි කම්පියුටරේට ඔය continuous නැත්තම් analog form එකේ data signals තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ digital form එකේ 1 and 0s විතරයි. හරි? high and low කියන signal විතරයි එයාට තේරෙන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා දැන් සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක හරහා අපිට data ටෙලිෆෝන් ලයින් එකක් දිගේ ඉන්නේ ළමයි ඇනලොග් සිග්නල්ස් විදියට. එහෙනම් අපේ කම්පියුටරේට ඒවා තේරෙන භාෂාවට හරවන්න නම් වෙන විදිහකින් කියනවා නම් ඩිජිටල් සිග්නල්ස් බවට හරවන්න නම් ඩිවයිස් එකක් ඕනේ. අන්න ඒ ඩිවයිස් එක තමයි මෙන්න මේ මොඩම් එක කියන්නේ. එයා මොකද කරන්නේ? ඩිජිටල් සිග්නල්ස් ඇනලොග් සිග්නල්ස් බවට කන්වර්ට් කරනවා. හරිද? ඒකේ අනිත් පැත්තත් පුළුවන් ඒකට. අන්න ඔය ඉස්සලා මේ බලන්නකො. ඩිජිටල් සිග්නල්ස් ඇනලොග් සිග්නල්ස් වලට කන්වර්ට් කරනවට අපි කියනවා මොඩියුලේට් කරනවා කියලා. පැහැදිලිද? ඩිජිටල් සිග්නල් එකක් ඇනලොග් සිග්නල් බවට හරවනවට අපි කියන වචනේ තමයි මොඩියුලේෂන් නැත්නම් මොඩියුලේට් කරනවා කියන එක මතක තියාගන්න. හරිද? ඊළඟට ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් සිග්නල් එකක් බවට හරවනවට කියන ඩිමොඩියුලේෂන් කියලා. පැහැදිලිද? ඩිජිටල් සිග්නල් ඇනලොග් බවට හරවනවට මොඩියුලේෂන් කියනවා. ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් කරනවට ඩිමොඩියුලේෂන් කියලා කියනවා. හරිද? ඉතින් මේ මොඩම් කියන ඩිවයිස් එක ළමයි ඔන්න ඔය ෆන්ක්ෂනැලිටි දෙකම සිද්ධ කරනවා. හරිද? හිතන්නකෝ ඔයගොල්ලන්ගේ නිකන් හිතින්ම ගන්නකො කම්පියුටර් ඔයගොල්ලන්ගේ කම්පියුටරේ ටෙලිෆෝන් ලයින් එකකට කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අරන් තියෙනවා. ඒක ගන්නෙ මෙන්න මේ මොඩම් එක හරහා. මොඩම් එක කියලා ඉස්සරන මේ වගේ සර්කිට් බෝඩ් එකක්. මේක ඔයගොල්ලන්ගේ කම්පියුටර් මදර් බෝඩ් එකට ප්ලග් කරන්න පුළුවන් මේ කාඩ් එක. එතකොට මේ පෝට් දෙක එළියට එනවා. ඔයාලා පිළිඳි පෝට් දෙකක් තියෙනවා. මේ RJ45 පෝට් නම් නෙමෙයි ළමයි. මේ ඇරලා අර ටෙලිෆෝන් ජැක් එක ප්ලග් කරන්න පුළුවන් පෝට් දෙකක්. හරිද? විතර පෝට්ස් දෙකකුත් තියෙනවානේ. අපි ඒක පස්සේ කතා කරමු. හරි. දැන් ටෙලිෆෝන් වයර් එක කනෙක්ට් කරන්න අපි මෙතනට. එතකොට ටෙලිෆෝන් ලයින් එක දිගේ එන ඉන්ටර්නෙට් data signal ඇනලොග් ෆෝම් එකෙන් එන්නේ. එයා මොකද කරන්නේ? ඇනලොග් සිග්නල් අපේ කම්පියුටරේට තියෙන ඩිජිටල් සිග්නල් බවට හරවනවා. වෙන විදිහෙන් කියනවා නම් ඩිමොඩියුලේට් කරනවා. ඊළඟට අපේ කම්පියුටරේ ඉඳලා යම් කිසි data ටිකක් නැත්නම් information අපිට ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්න ඕන නම් ඒ ඩිජිටල් සිග්නල්ස් ඉස්සෙල්ලා මේ ටෙලිෆෝන් ලයින් එකට යවන්න නම් ඇනලොග් කරලා තියෙන්න බෑ. ඒක කරන්නේත් මෙන්න මේ කාඩ් එක හරහා. එයා කරන්නේ මොකද? අර ඩිජිටල් සිග්නල් ඇනලොග් ෆෝම් එකට හරවලා මේ ටෙලිෆෝන් ලයින් එක හරහා එළියට දෙනවා. ඉන්ටර්නෙට් එකට දෙනවා. ඒකට අපි කියමු මොකද? මොඩියුලේට් කරනවා. එහෙනම් මේ කාඩ් එක මේ ඩිවයිස් එක මොඩියුලේට් සහ ඩිමොඩියුලේට් කියන දෙකම කරනවා. ඔන්න මොඩියුලේට් කියන එකේ මුල් අකුරු දෙක MO අකුරු දෙකයි ඩිමොඩියුලේට් කියන වචනේ DEM කියන අකුරු එක දෙලා තමයි මොඩම් හැදිලා තියෙන්නේ. එච්චරයි. මහා හැල්ලක් කිව්වට සරල දෙයක් නේ.
වර්තමානයේ ළමයි මේ මොඩම් එක අපිට කඩෙන් වෙනම ගන්න පුළුවන්. වර්තමානයේ නම් මේවා පාවිච්චි වෙන්නේ නැහැ. මේවා දැන් ඔබ්සලීට්. හරි. ඒ වුණාට ඔයගොල්ලෝ දැනගන්න ඕන හින්දායි මම මේක විස්තර කළේ. දැන් තියෙන මොඩම් රවුටර්ස් කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි ගැන ඊළඟට කතා කරනවා. ම්ම්, මේකත් ඔය කම්පියුටර් ෂොප්ස් වලින් සල්ලි දීලා ගන්න පුළුවන්. රුපියල් 300-400ක් වෙන්නේ. මදර් බෝඩ් එක ප්ලග් කරලා ඊට පස්සේ ටෙලිෆෝන් ලයින් එක කනෙක්ට් කරනවා. මං කියවනේ මෙතන ටෙලිෆෝන් ජැක්ස් පෝට් දෙකක් තියෙනවා. දෙකක් මොකටද? එකක් තමයි ඔයගොල්ලන්ගේ ගෙදරට එන ටෙලිෆෝන් වයර් එක කනෙක්ට් කරන්නේ. ටෙලිෆෝන් වයර් එක මෙතනට කනෙක්ට් කරන්නේ. ටෙලිෆෝන් වයර් එකකින් මොකද්ද අපි කරන්නේ? ළමයි සාමාන්‍ය කෝල්ස් ගන්නත් එපේ. දැන් ඒක මෙතනට කනෙක්ට් කරාම කෝල් ගන්නෙ කොහොමද නේද? අන්න ඒ නිසා මේ ඊළඟ ජැක් එක ඊළඟ පෝට් එකකින් අපි තව ටෙලිෆෝන් වයර් එකක් ඔයගොල්ලන්ගේ ටෙලිෆෝන් එකට සම්බන්ධ කරනවා. හරිද? එතකොට කෝල්ස් ගන්නත් පුළුවන්, ඉන්ටර්නෙට් යූස් කරන්නත් පුළුවන්. ඒකයි මේ පෝට් දෙකක් තියෙන්නේ. හරි. ඔන්න මොඩම් ඩිවයිස් එක එච්චර. මෙන්න ඊළඟට එනවා වයර්ලස් ඇක්සස් පොයින්ට් කියලා එකක් නැත්නම් වෙබ් එක කියලා කෙටියෙන් කියනවා. මේ ඇවිල්ලා ළමයි ස්විච් එකක්ම තමයි. හරිද? ස්විච් එක ගැන ඔයගොල්ලන් විශේෂත්වය ඔයගොල්ලෝ දන්නවද? ස්විච් එක කියන්නේ වයර්ලස් කනෙක්ෂන් එකක් නේ. වයර්ඩ් කනෙක්ෂන් එකක් නේ. හබ් එකයි ස්විච් එකයි හරහා කම්පියුටර් කනෙක්ට් කරන්නේ අපි වයර් හරහානේ UTP කේබල්ස් හරහානේ. එතන තියෙන්නේ වයර්ඩ් කනෙක්ෂන් එකක් නේ. අපිට පුළුවන් කම්පියුටර් එකිනෙකට කනෙක්ට් කරන්න ළමයි වයර්ලස් විදියට. අන්නේ කම්පියුටර් කිහිපයක් දෙකකට වැඩි ගණනක් වයර්ලස් විදියට වයර්ලස් මීඩියා එකකින් කනෙක්ට් කරන්න Wi-Fi හරහා වගේ කනෙක්ට් කරන්න පාවිච්චි කරන ඩිවයිස් එක තමයි ළමයි මේ වයර්ලස් ඇක්සස් පොයින්ට් එකක් කියන්නේ. හරියට ස්විච් එකක් වගේම. මේක හරහා තමයි ඔක්කොම කම්පියුටර් වයර්ලස්ලි එකිනෙකට කනෙක්ට් වෙන්නේ. හරිද? උදාහරණයක් විදිහට එක කම්පියුටරයක් වයර්ලස්ලි මේ වෙබ් එකක කනෙක්ට් වෙනවා. තව කම්පියුටරයකුත් වයර්ලස්ලි මෙයා එක කනෙක්ට් වෙනවා. තව කම්පියුටරයක් කනෙක්ට් වෙනවා. එතකොට හැම කම්පියුටරයක්ම වයර්ලස්ලි මේකට කනෙක්ට් වෙලා කියන්නේ ඕනම කම්පියුටරයකට තවත් කම්පියුටරයක් මේක හරහා මේක through wirelessly connect වෙලා තියෙන්නේ නේ. එහෙනම් මේ ස්විච් එකෙන් කරන කාර්යයම wirelessly කරන්න හදලා තියෙන device එක. එච්චරයි. web has a high quality antenna තියෙන්න මේපා නේ. මේවා wirelessly connect වෙන කම්පියුටර් හොඳ powerful antenna එකක් මේක තියෙන්න ඕනේ. අනිත් එක මේ wireless access point එක අපි ගොඩාක් වෙලාට අපේ buildings වල සීලිමේ නැත්නම් සිවිලිම තියෙන අන්න ඒකේ හෝ ඉහළ තැනක තමයි නැත්නම් බිත්තියේ ඉහළ ස්ථානයක තමයි මේක සවි කරන්නේ. හරි ඒකයි මේ කියලා තියෙන්නේ highest possible location කියලා. හරි 6 වෙනි network device එක තමයි ළමයි router එක. හරි මොකද්ද router එක කියන්නේ? Router is a device that connects to or more computer networks. මෙයා පාවිච්චි කරන්නේ තමයි කම්පියුටර් නෙට්වර්ක් දෙකක් එකිනෙකට කනෙක්ට් කරන්න. හරිද? කම්පියුටර් දෙයක් නෙමෙයි. කම්පියුටර් නෙට්වර්ක් දෙකක්. හරි? දැනටම අපි නිර්මාණය කරලා තියෙන කම්පියුටර් නෙට්වර්ක් දෙකක් වෙන වෙනම තියෙන සෙපරේට්ලි තියෙන කම්පියුටර් නෙට්වර්ක් දෙකක් හෝ වැඩි ගණනක්. හරිද? එකිනෙකට කනෙක්ට් කරන්න පාවිච්චි කරන ඩිවයිස් එක තමයි මේ රවුටර් එක. හරිද? දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන රවුටර් එකක්. ඉතින් අපේ ගෙදරක නෙට්වර්ක් දෙකක් කනෙක්ට් කරන්නේ මේක පාවිච්චි කරන්නේ අපි ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්නේ නේද? එහෙම හිතනවනේ. හොඳට බලන්නකෝ ඉන්ටර්නෙට් එක කියන්නේත් එක නෙට්වර්ක් එකක්. එතකොට ඔයගොල්ලන්ගේ ගෙදර ඔයගොල්ලන්ගේ ගෙදරත් එක කම්පියුටරයක් තියෙනවා තව ස්මාර්ට්ෆෝන් තියෙන්න පුළුවන් ඔය ඔක්කොම Wi-Fi හරහා කනෙක්ට් කරන්නේත් මෙයානේ. මෙයා වයර්ලස් ඇක්සස් පොයින්ට් එකක් විදිහට වැඩ කරනවානේ. ඔයගොල්ලන්ගේ ලැප්ටොප් එකයි ස්මාර්ට්ෆෝන් එකයි Wi-Fi හරහා මේකත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන් ගෙදරත් ඒ කියන්නේ තියෙන පොඩි කම්පියුටර් නෙට්වර්ක් එකක් නේ. අන්නේ ගෙදර තියෙන කම්පියුටර් නෙට්වර්ක් එකට ඕන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගන්න අර ඉන්ටර්නෙට් එක කනෙක්ට් කරලා නේ. ඉන්ටර්නෙට් එක කියන්නේ නෙට්වර්ක් එක. එහෙනම් ගෙදර නෙට්වර්ක් එකයි ඉන්ටර්නෙට් වර්ක් එකයි කනෙක්ට් කරන්න. ඒ කියන්නේ නෙට්වර්ක් දෙකක් නේ. පාවිච්චි කරලා තින්නේ මේ රවුටර් එක කියන ඩිවයිස් එක. හරි? එහෙනම් මතක තියාගන්න රවුටර් එක කියන්නේ නෙට්වර්ක් එකිනෙකට කනෙක්ට් කරන්න පාවිච්චි කරන ඩිවයිස් එකක් කියලා දැනට. ඔයිට වැඩිය වෙනස් විදිහකට අපි ඔක ඩිෆයින් කරනවා. අපි ඒක උසස් පෙළ මට්ටමේදී දැනට ඔහොම යන්තම් දැනගෙන හිටියම ප්‍රමාණවත්. When data transmission happens from one network to the other through a router, it chooses the best path. මේකට router කියන්නේ හේතුව තමයි ළමයි. දැන් මෙයා throughනේ එක network එකක ඉන්න කම්පියුටරයක් හරිද? තව network එකක ඉන්න කම්පියුටර් එකට message එකක් හරිනවා කියලා හිතන්න. හරිද? එතකොට හිතන්නකෝ මේ network දෙක වෙන වෙනමනේ තියෙන්නේ නේ. මේ router එකට පුළුවන් මේ අර message එක යවන ඒ කියන්නේ transmit කරන කම්පියුටරේ ඉඳලා ඒක receive කරන කම්පියුටරේට තියෙන
කෙටිම මාර්ගය හොයාගෙන මේ රවුටරේ තමයි ඒක කරන්නේ. කෙටිම මාර්ගය හොයාගෙන මේ මෙසේජ් එක ට්‍රාන්ස්මිට් කරන්නේ. හරිද? ඒකට රවුටර් කියන නම දෙන්නත් හේතුව ඕක. අර මාර්ග සොයාගෙන ඒ නියම මාර්ගයට යොමු අදාළ data transmission එක නියම මාර්ගයට යොමු කරන්න මේ device එකට පුළුවන්. රවුටර් එකට පුළුවන්. හරිද? Modern small wireless networks use device called wireless router. ඔයගොල්ලන් ගෙවල් වල තියෙන wireless router that combines functions of a web. අපි කතා කරමු web එක switch එකෙන් router එක. හරි? ඒ කියන්නේ ඔයගොල්ලන් ගෙදර තියෙන ඔය router එක ඒක wireless router එක ඒකට පුළුවන් computer network එකක් ගන්න අර web එකක් විදිහට වැඩ කරලා ක්‍රියාත්මක වෙලා computer කීපයක් wirelessly එකිනෙකට connect කරලා network එකක් හදන්න. එකක්. හරිද? ඒ කියන්නේ switch එකක් විදිහට ඒ වැඩ කරනවා කියන එකනේ ඒකේ අර්ථය නේද? ඒ වගේම මෙයා අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් අපිට අරන් දෙනවා අපේ ගෙදර තියෙන නෙට්වර්ක් එක ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් කරලා. එහෙනම් මේක රවුටර් එකක් විදිහට වැඩ කරනවා. ඒකයි ඒකට වයර්ලස් රවුටර් නැත්තම් කියන්නේ කියලා කියන්නේ. හරිද? සරලව තේරුම් ගත්තම ඇති ඔය. සාමාන්‍යයෙන් ගේට්වේ එක කියලාත් කියනවා මෙයාට. මොකද නෙට්වර්ක් දෙකක් එකිනෙකට කනෙක්ට් කරන ස්ථානය නිසා. ඊළඟට මෙන්න තියෙනවා ෆයර්වෝල්. ගිනි පවුර කියලා සිංහලෙන් කියනවා. මොකද මේ ගිනි ගන්න හින්දාද නෙට්වර්ක් එක? නෑ. A firewall is either hardware or software based device. මේක එක්ක අපිට අතින් අල්ලන්න පුළුවන් device එකක්. physical device එකක් විදිහටත් තියෙනවා මේ firewall එක. නැත්තම් program එකක්, computer program එකක් විදිහටත් මේක නිර්මාණය කරලා තියෙනවා firewall එක. ඒකයි මේ software හෝ hardware based device එකක් කියන්නේ. හරිද? මොකටද මේක අවශ්‍ය වෙන්නේ ළමයි? දැන් ඔයගොල්ලන්ගේ computer network එකයි හරිද? බාහිර ලෝකයේ අතර යම් කනෙක්ට් වෙනවනේ ඉන්ටර්නෙට් එක හරහානේ. එහෙම කනෙක්ට් වෙච්ච ගමන් අපේ නෙට්වර්ක් එකට බාහිර ලෝකෙන් විවිධාකාර උපද්‍රව උවදුරු එන්න පුළුවන්. හැක් කරනවා, එතකොට ස්පෑම් නේද? ඔය හැකර්ස්ලා අපේ කම්පියුටර් වලට ලොග් වෙලා අපේ කම්පියුටර් වල තියෙන data destroy කරන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් අනවශ්‍ය දේවල් වෙන්න පුළුවන්. අපේ data බලන්න පුළුවන්. අපේ privacy නේ, අපේ private data ඒගොල්ලෝ ස්ටෝල් හොරකම් කරන්න පුළුවන්. ඔය වගේ අනවශ්‍ය දේවල් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ෆයර්වෝල් එක අපි පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ ප්‍රශ්න විසඳ ගන්න. හරිද? මේ කියලා තියෙන්නේ which monitors data transmission between the computer network and the outside world. මේ ෆයර්වෝල් එකකින් කරන්නේ අපේ computer network එකයි බාහිර ලෝකයයි outside world එකයි අතර data transmission එක monitor කරන එක නැත්නම් control කරන එක. මොනවද ඉන්නේ අපිට ගැළපෙන ඒවා දෙන්නේ අනවශ්‍ය දේවල් ඇතුළ වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ හරියට නිකන් අර security වගේ ඔෆිස් එකක ඉන්න security guard කෙනෙක් වගේ. එයාට කියලා තියෙනවා කලින් ඒ ඔෆිස් එකේ boss මෙන්න මේ අපේ ඔෆිස් එකේ වැඩ කරන අය දන්නවනේ අන්නේ ID එක තියෙන අය විතරක් ඇතුළට ගන්න අනිත් අයට එන්න දෙන්න එපා කියලා එයා කියනවා කියමු. එතකොට security වයිවාරන මිනිස්සු ඔෆිස් එකට එන්න හැදුවත් එයා මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ ID එක බලනවා. ID එකක් නැත්නම් හරවා අරිනවා. නේද? ඉතුරු අයව තමයි ඇතුළට ගන්න. ඉතින් අන්නේ security හරියට firewall එකක් වගේ නේ. Firewall will also blocks data කිව්වේ අන්න ඒක. යා එක්ක data ඇතුල් වෙන්න දෙනවා නැත්නම් ඇතුල් වෙන්න නොදී block කරනවා. හරියට අර මිනිස්සුන්ට ඇතුල් වෙන්න දෙනවා ඇතුල් වෙන්න නොදෙනවා වගේ. නේද? According to the given set of rules. අන්න දෙනලද අපි විසින් දෙනලද උපදෙස් අනුව තමයි මේ firewall එක ක්‍රියාත්මක වෙන්නේ. හරියට අර boss දෙන උපදෙස් අනුව security ක්‍රියාත්මක වෙනවා වගේ firewall එක ක්‍රියාත්මක වෙන්නේ ළමයි අපි දෙන උපදෙස් නැත්තම් rules නීති අනුව. හරිද? අපි firewall එකට කලින්ම අපි firewall එක set කරන ළමයි rule set එකක් දීලා. අපි නීති පද්ධතියක් දෙනවා යාට මෙන්න මේ වගේ data ඇතුල් වෙන්න දෙන්න, මෙන්න මේ website වලින් ඇතුල් වෙන්න දෙන්න එපා. මෙන්න මේ website විශ්වාසයි අන්න ඒවට ඇතුල් වෙන්න ඉඩ දෙන්න, ඒවයි data වලට එන්න දෙන්න කියලා අපි මෙයාට නීති ඔක්කොම නීති ටික දීලා තියෙන්නේ. firewall එක කරන්නේ අන්නේ නීති අනුව අපේ network එකයි බාහිර ලෝකයේ කියන්නේ ඉන්ටර්නෙට් එක අතර වෙන data transmission එක control කරන එක. හරිද? මේ නිසා to protect a network firewalls will typically place at the entry exit points of a network. අන්නේ පැහැදිලිනේ. සාමාන්‍ය firewall එකක් තියෙන්න ඕනේ network එක ඇතුලේ නෙමෙයි ළමයි. network එකට ඇතුල් වෙන තැනනේ. ඒ කියන්නේ router වගේ තැන. අපි දන්න router කියන්නේ network දෙයක් connect වෙන device එක කියලා. එහෙනම් ගොඩාක් වෙන මේ firewall එක තියෙන මේ router එකක් ඇතුලේ ළමයි. ඔයගොල්ලන් ගෙදර තියෙන ඔය wireless router එකේ අනිවාර්යෙන් firewall එකක් තියෙනවා. හරිද? ඒක ඔයගොල්ලෝ වැඩි settings වෙනස් කරන්න යන්න එපා. ඒක ටිකක් ඉගෙනගෙන කරන්න ඕන වැඩක්. ඒකේ තියෙන default settings වලින් හොඳටම ඇති ඔයගොල්ලන්ගේ වැඩි වෙනවා.
වෙනස් දේවල් වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. හරි. දැන් ෆයර්වෝල් එකේ වෙන දේ පැහැදිලි. තියෙන තැනත් පැහැදිලි. ෆයර්වෝල් එක සාමාන්‍යයෙන් තියෙන්නේ නෙට්වර්ක් එකක එක්සිට් හෝ එන්ට්‍රි පොයින්ට් එක. නෙට්වර්ක් එකට ඇතුල් වෙන හෝ පිට වෙන තැන. හරි. ගොඩක් වෙලාවට ඔය ඇන්ටිවයිරස් කැස්පර්ස්කී නෝර්ටන් වගේ ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එක මේ ෆයර්වෝල් ප්‍රෝග්‍රෑම් එකකුත් එනවා. අන්න ඒ ෆයර්වෝල් එකකින් කරන්නේ ප්‍රෝග්‍රැමැටිකලි ඒ කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකක් විදිහටත් අර වගේ කම්පියුටරේට ඇතුල් වෙන සහ පිට වෙන data ට්‍රාන්ස්මිෂන් එක කන්ට්‍රෝල් කරනවා. හරිද? හරි ළමයි. ඔන්න ඔච්චරයි කම්පියුටර් නෙට්වර්ක් එකක් හදන්න නිර්මාණය කරන්න පාවිච්චි කරන නෙට්වර්ක් ඩිවයිස් ටික. ඔය ඩිවයිස් 7 ගැන දැනගත්තාම ඇති ඔයගොල්ලන්ගේ ලෙවල් එකේ. අපි මේ කතා කරපු ටික අමතක වෙන්න කලින් බොහොම කෙටියෙන් ලියාගෙන ඉඳ ඕනේ නේද? ලියන්න. What is a computer network? What is a computer network? ආකට උත්තරේ කෙටියෙන් මෙන්න මේක මේ විදිහට ලියන්න. මේක මෙහෙම ලියන්න. When two or more computers were connected together using a transmission media and network devices, it is called a computer network. හරි මේක එහෙමම ලියන්න කමන්නේ. හරි නෝට් එකේ තිබ්බට කමන්නේ ලියන්න ඕනේ. ඊළඟට අහනවා දැන් ඔයගොල්ලෝ මම මේ වේගින් ප්‍රශ්න කියගෙන යනවා උත්තරත් කියගෙන යනවා. ඔයගොල්ලෝ දන්නව කරන්න ඕන දේ වීඩියෝ එක පෝස් කරලා අවශ්‍ය දේ ලියාගෙන ආයෙත් වීඩියෝ එක ප්ලේ කරගන්න. හරි ඊළඟ question එක what are the main purposes of a computer network? What are the main purposes of a computer network? කම්පියුටර් නෙට්වර්ක් එකකින් අපි බලාපොරොත්තු වෙන මූලික කාර්යයන් මොනවද? ඒක විස්තර සහිතව ඕනේ. මෙන්න මේ දෙක කෙටියෙන් ලිව්වම ඇති එක කියලා ලියන්න උත්තරේ sharing data and information. පළවෙනි දේ තමයි data සහ information share කර ගැනීම අවශ්‍යතාවය නේ. second purpose එක තමයි sharing peripheral hardware device. අපිට අනිත් ඔය printers scanners වගේ device share කරගන්න අවශ්‍ය වීම නිසා තමයි අපි ඔය computer networks use කරන්නේ. හරි ඊළඟ ප්‍රශ්නය අහමු. ඊළඟ ප්‍රශ්න ලියා ගන්න. What is a network device? What is a network device? network device එකක් කියන්නේ මොකක්ද කියලා? simply එකට කියන්න පුළුවන් device that used to create a computer network. network device එකක් කියන්නේ computer network එකක් නිර්මාණය කරන්න create කරන්න පාවිච්චි කරන ඕනම device එකක්. a device that used to create a computer network. එච්චරයි. ඊළඟ ප්‍රශ්නය name the differences between hub and a switch. Name the differences between hub and a switch. ඔයගොල්ලෝ ඒක දන්නවනේ. ඔයගොල්ලන්ට කෙටියෙන් ඔය මෙහෙම ලියන්න පුළුවන් එක පැත්ත මෙහෙම කරන්න. පොඩි ටේබල් එකක් හදාගන්න. මේ වගේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒක දෙකට මෙහෙම කරන්න. මේක පැත්තක ලියන්න hub එක කියලා අනිත් පැත්තේ ලියන්න switch එක කියලා. එතන hub differences ලියනකොට ඔය විදිහට ලියුවා පැහැදිලිව පේනවා ළමයි differences නේද? එතන switch. okay එක hub එක කියන්නේ half duplex device එකක් නේ. ඒක තමයි වැදගත් half duplex ලියන half duplex device මම මේව ලියනකොට මේක full duplex device එකක්. ඒ වගේ මේ ලස්සනට ලියවෙන්නේ ඔයගොල්ලෝ ඉතින් ඔය වගේ ලියන්න. half duplex full duplex ඊළඟට දෙක ලියන්න මෙන්න මේක. hub එකේ පැත්තේ ලියන transmits the data it received to all other computers. ඒ hub එකේ basic functionality එක switch එකේ පැත්තේ ලියන්න transmits data it received to the relevant computer only.
ඔච්චරයි තියෙන්නේ. ওই දෙක අතර ඩිෆරන්ස් දෙක තියෙනවනේ ඒ ඇති හොඳට. හරි. දැන් මම අනිත් ප්‍රශ්න network device ගැන ඔයගොල්ලන්ට මේ කෙටියෙන් මෙතන තියෙන තවත් ඒ ගැන අදාළ ප්‍රශ්න දෙන එකේ තීරුමක් නැහැ නේද? හරි. ඔන්න දැන් අපි මෙතෙක් කතා කරපු දේවල් දැන් ඔයගොල්ලන්ට මතකද ළමයි? අපි මේ කම්පියුටර් නෙට්වර්ක් එකක් ගැන කතා කරන්නේ. අපි දැක්කා කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද? ඊළඟට කම්පියුටර් නෙට්වර්ක් එකක් අපිට අවශ්‍ය වුණේයි මොකද්ද මූලිකම කරුණු දෙකනේ. අපේ data information share කරගෙන සහ අපි අර peripheral devices share කරගන්න. ඒකට තමයි අපි කම්පියුටර් නෙට්වර්ක් එකක් අවශ්‍ය වෙන්නේ. ඊළඟ අපි කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන කම්පියුටර් නෙට්වර්ක් එකක් නිර්මාණය කරන්න නැත්නම් ක්‍රියේට් කරන්න අවශ්‍ය devices ගැන ඉගෙන ගත්තා නේ. හරි. දැන් මේ මූලික දැනුම තියාගෙන ඊළඟ කොටසට යන් classification of computer networks. දැන් ළමයි ලෝකේ කම්පියුටර් නෙට්වර්ක්ස් තියෙනවනේ මිලියන ගණනක් දසලක්ෂ ගණන් තියෙනවා. අපිට ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් කම්පියුටර් නෙට්වර්ක්ස් ලෝක පුරා නිර්මාණය වෙලා දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මේ එක එක කම්පියුටර් නෙට්වර්ක් එකක් ගැන වෙන වෙනම ඉගෙන ගන්න ගියොත් අපිට ඉතින් අපේ ජීවිත කාලෙ නෙමෙයි පරම්පරා ගානක් ගියත් මදි වෙනවා. කාලෙ මදි වෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මතකයි තියර කම්පියුටර්ස් ගැන ඉගෙන ගන්නත් අපි කම්පියුටර් කැටගරයිස් කරලා නැත්නම් ක්ලාසිෆයි කළා වගේ ලෝකෙ දැන්ට හදලා තියෙන ඔක්කොම කම්පියුටර් නෙට්වර්ක්ස් අපිට එක් එක් ක්‍රමවලට ක්ලාසිෆයි කරන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ මතකද කම්පියුටර්ස් අපි ක්ලාසිෆයි කරපු විදි. එකක් අපි අර data handling technology කියන analog digital hybrid කියලානේ. නැත්නම් ඒ වගේ size එක සහ power එක අනුව නේ. මතකද දන්නේ නැහැ main frame mini computers micro කියලා එහෙම බෙදුවේ super computers එහෙම කියලා නේද? ඒ වගේ network ලෝකේ දැනට හදලා තියෙන network සේරමත් අපිට පුළුවන් ළමයි එක් එක් ක්‍රමවලට එක එක් method අනුව classify කරන්න. අපි මෙතනදී methods තුනක් කතා කරනවා. ඒ methods තුනෙන් පළවෙනි එක තමයි network model method එක, දෙවෙනි එක network type method එක සහ network topology කියන method එක. ওই ක්‍රම තුනටම අපි ලෝපුරා තියෙන network classify කරන්න ඉගෙන ගන්නවා. හරි ඉස්සරහ බලමු මොකද්ද මේ network model එකක් කියන්නේ. network model එකක් කියන්නේ based on how the data and resources are shared between computers on the network. දැන් මෙතනදී අපි network classify කරන්නේ ඔන්න දැන් network එකක් ඇතුලේ ළමයි data share වෙන විදිය දිහා බලලා. network එකක් ඇතුලේ data ඒ computers අතර share වෙන ආකාරය අනුව අපිට පුළුවන් computer network classify කරන්න. හරිද? අපි ඉගෙන දැන් ඊළඟට කතා කරනවා. ඊළඟ network types අනුවත් අපිට computer network classify කරන්න පුළුවන්. මෙතනදී කරන්නේ කොච්චර භූගෝලීය ප්‍රදේශයක geographical area එකක අපේ network එක පැතිරිලා තියෙනවද හදලා තියෙනවද අපේ මේ අරන් තියෙන ඉඩ කොච්චරද physical area එක මේ කියන්නේ හරිද ඒ අරන් තියෙන physical area එක අනුව අපිට computer network classify කරන්නත් පුළුවන් ඒ second method එක තව method එකක් තමයි දැන් computer network එකක් කිව්ව computer එකිනෙකට connect වෙලා ලැබෙන දෙන්නේ නේද ළමයි දැන් ඔය computer එකිනෙකට connect කරන රටා තියෙනවා හරිද අන්නේ රටා අනුවත් අපිට පුළුවන් computer network classify කරන්න හරි දැනට සරලව ඔහොම දැනගත්තම හරි දැන් අපි එකින් එක මේ computer networks classify කරන එක් එක් ආකාරය දැන් විස්තරාත්මකව ඔයගොල්ලෝ මේ ලොකු විස්තර තිබ්බට බය වෙන්න එපා බොහොම සරල දේවල් මේ තියෙන්නේ දැන් කතා කරමු හරි පළවෙනි අර computer network classify කරන method එක මම කිව්වේ network model එක නේ In this method, computer networks are classified into two types. Only two types. ඉතින් අපිට අමාරුනේ. මේ network model එකේදී අපි කරන්නේ ඒ network එක ඇතුලේ computer අතර data share වන ආකාරය අනුව computer network බෙදන එක. ඒ අනුව බෙදන්න පුළුවන් ළමයි අපිට මූලික වශයෙන් computer network types දෙකකට. එකක් තමයි client server network අනිත් එක peer to peer network කියලා. ඔක්කොම අපි ලෝකේ දන්න හැම කම්පියුටර් නෙට්වර්ක් එකම අපිට ඒකේ මේ data share වෙන ආකාරය අනුව මූලික කොටස් දෙකකට වර්ග දෙකකට කැටගරි දෙකකට බෙදන්න පුළුවන් මොනවද client server network සහ peer to peer network client server network එකේදී මොකද්ද වෙන්නේ ඒ බලන්නකෝ client server network consists of clients which are computer that request data and resources from a centralized computer called a server මේ client server network එක තියෙන ගම එක කම්පියුටරයක් තියෙනවා එක
එන්න පවර්ෆුල් ලොකු කම්පියුටරයක්. මේකේ තමයි අපේ data information programs ඔක්කොම තියෙන්නේ. හරිද? ඊළඟට ඒකට කනෙක්ට් කරලා තියෙන අනිත් කම්පියුටර්. එහෙම කනෙක්ට් කරාම මේක නෙට්වර්ක් එකක්නේ. අනිත් කම්පියුටර් කරන්නේ මේක අර මේන් කම්පියුටරෙන් අර මං කිය අර large කම්පියුටරෙන් තමන්ට අවශ්‍ය data සහ information ලබා ගැනීම. මේගොල්ලෝ කරන්නේ ලබා ගැනීම විතරයි. මෙයාගේ ඒ කියන්නේ අපි මේ centralize නැත්තම් මේ අර main computer එකට කියන server එක කියලා. එයා තමයි ඔක්කොම data සහ information අනිත් computers වලට ලබා දෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන data sharing method එක. එක කට්ටියක් ලබා ගන්නවා විතර එක්කෙනෙක් ලබා දෙනවා. එක්කෙනෙක් දෙනවා අනිත් අය ලබා ගන්නවා. නේ? හරිද? මේකයි මේක client server network එකක computers වර්ග දෙකයි තියෙන්නේ. එක computer වර්ගයක් client computer කියලා කියනවා. ඒගොල්ලෝ කරන්නේ අර අනිත් කම්පියුටරෙන් data ලබා ගැනීම විතරයි. හරි? තව කම්පියුටරයක් තියෙන server කියලා මේ network වල එයා කරන්නේ අනිත් කම්පියුටර් සියල්ලටම අවශ්‍ය data ලබා දීම. හරිද? client server computer කියන්නේ ඕකයි. ඉතින් මේ server computer ඔක්කොම data information අපි අවශ්‍ය ඔක්කොම resources ඔක්කොම තියෙන්නේ මේ server computer නිසා ඒක powerful වෙන්න ඕනේ ලොකු computer එකක් වෙන්න ඕනේ. හරි powerful computer එකක් සාමාන්‍ය mainframe එකක් නේ අඩුම ගානේ mini computer එකක්වත් වෙන්න ඕනේ. දැන් mini computer කියන්නේ mid range computer එකක්වත් වෙන්න ඕනේ. හරි ඔය ගොඩාක් බැංක්ස් වල තියෙන මෙන්න මේ විදිහේ network එකක් client server. අර counter වල ඉන්න නැන්දල මාමලා පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ client computer. ඒගොල්ලන්ගේ server එක තියෙන්නේ බැංක් එක ඇතුලේ. ඒ බැංක් එකේ එන data තමයි ඒගොල්ලන්ගේ computers වල use කරන්නේ. ඒගොල්ලන්ගේ account details ඒ ඔක්කොම මේ client computer වල ඉඳලා ඒගොල්ලෝ access කරනවා නේ. ඒ ඇවිල්ලා client server type එකේ network එක. හරි. ඊළඟට අනිත් network model එක තමයි ළමයි මේ data sharing method එක අනුව network බෙදන්න පුළුවන් ඊළඟ type එක තමයි peer to peer network. මෙතනදී network එකේ තියෙන ඔක්කොම computers එක හා සමානයි. ඒගොල්ලෝ data අනිත් computer එක share කරනවා. අනිත් computer එකෙන් data ලබා ගන්නවා වගේම ඒගොල්ලෝ data දෙනවා. හරි? මෙතන තනි server එකක් එයාගෙන් ලබා ගැනීමක් කියලා නෑ. හැමෝම සමානයි. හරියට සමාජවාදී රටක් වගේ නේ. හැමෝම data අනිත් අයට ලබා දෙනවා අනුන්ගෙනුත් ලබා ගන්නවා. හරි ඒකයි මේ කියන්නේ in peer to peer network all the computers ඔක්කොම මේ computers වලට අපි නමක් කියන ඒවා ඔක්කොම සමාන නිසා peers කියන. හරි? peer. ඒ ඔක්කොම computer සමානයි. හරි? දැන් client server network එකේ ඉන්න ඔක්කොම computer සමානද නැහැ. client ලා කියන information ලබා ගන්න අය server කියන්නේ information ලබා දෙන අය. හරි? වෙන විදිහකින් කියන client කියන්නේ receive කරන අය server කියන්නේ send කරන අය නැත්නම් transmit කරන අය. ඉතින් peer to peer network කියන inexpensive and easy to install මේවා හරිම ලේසි මේ වගේ network එකක් හදන්න මොකද ඔක්කොම computer සමානයිනේ අපිට වෙනම powerful computer එකක් දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මේක powerful computer එකක් විතර නෙවෙයි network operating system එක කියලා තියෙන විශේෂ ගණනීය operating system එකක් අන්න ඒකත් මේක install කරන්න ඕනේ එතකොට තමයි මෙයාට පුළුවන් මේ අනිත් එයාට connect කරපු අනිත් computer වලට data handle කරලා දෙන්න හරි එතකොට මට කියන්න බැරිුණානේ මේ සර්වර් එක විදිහට පාවිච්චි කරන කම්පියුටර්ස් වල නම් කීපයක් තියෙනවා සර්වර් ටයිප් කීපයක් තියෙනවා ෆයිල් සර්වර් කියලා තියෙනවා print server කියලා තියෙනවා web server කියලා තියෙනවා email server ඔය වගේ තියෙනවා ගොඩක් හරිද ෆයිල් server කියන්නේ මේකෙන් ඔය අර අපේ data files එතකොට programs ඒවා මේ වයින් අනිත් client ලට ලබා දෙනවා නම් මේ central computer එකකට අපි කියනවා file server එකක් කියලා හරි දැන් මේ server එකකින් කරන්නේ එයාට connect කරපු printer වලට printer මේගොල්ලන්ට use කරන්න දෙන එක නම් client ලට මේ printer use කරන්න දෙන එක නම් ඒකට අපි කියනවා print server එකක් කියලා. මෙයා කරන්නේ යාගේ ගබඩා කරලා තියෙන web pages මේගොල්ලන්ට access කරන්න දෙන එක නම් මෙයාට කියන අපි web server එකක් කියලා. ඔය වගේ. හරි. දැන් peer to peer network එක මම කිව්වා ඒ වගේ client server ලා නෙවෙයි ඔක්කොම සමානයි. හැමෝම data transmit කරනවා ඒ වගේම ලබා ගන්නවා. හැමෝම එක හා සමානයි. හරි. මේවා නිර්මාණය කරන්නත් හරිම ලේසියි මොකද අර powerful computers අවශ්‍ය නැහැ විශේෂිත operating system ඕනේ නැහැ ඒ වගේ නිසා. හැබැයි සාමාන්‍යයෙන් computer 25කට අඩුවෙන් තියෙන peer to peer network තමයි හොඳින් වැඩ කරන්නේ කියලා කියනවා. අපිට එහෙම දැනගත්තම හරි. ඔය තමයි first method එක computer networks classify කරනවා. ඊළඟට මෙන්න තියෙනවා second method එක computer networks classify කරන මෙතනදී අපි computer network classify කරනවා ළමයි types තුනකට based on their geographical area of coverage. ඒ
කම්පියුටර් නෙට්වර්ක් එක අපේ මේ පරිසරේ නැත්තම් මේ කොච්චර ඉඩක් අරගෙන තියෙනවද අපේ මේ භූගෝලීය පරිසරේ අපි යවට වටා පිටාවේ කොච්චර ඉඩක් අරගෙන තියෙනවද අපේ කම්පියුටර් නෙට්වර්ක් එක කියන එක අනුව අපිට කම්පියුටර් නෙට්වර්ක් ක්ලැසිෆයි කරන්න පුළුවන්. හරිද? ඒකයි මේ කියන්නේ computer networks can be classified into three types based on their geographical area of coverage. ඒවා කොච්චර ඉඩ ප්‍රමාණයක පැතිරී තියෙනවද අපේ නෙට්වර්ක් එක කියන කාරණේ අනුව අපිට නෙට්වර්ක් types main types තුනකට බෙදන්න පුළුවන්. හරිද? පළවෙනි එක තමයි local area network නැත්නම් කෙටියෙන් LAN කියලා ඔය ගොඩාක් ප්‍රසිද්ධ නම. A LAN connects computers in a limited geographic area such as one room, one building or group of buildings close together. හරි? මෙතනදී කම්පියුටර් නෙට්වර්ක් එකේ තියෙන එක්ක තනි කාමරයක, එක්ක තනි ගොඩනැගිල්ලක, එක්ක ළඟින් තියෙන ගොඩනැගිලි කිහිපයක් තුල නම් අපේ නෙට්වර්ක් එකේ තියෙන්නේ අන්න ඒ වගේ නෙට්වර්ක් එකකට තමයි අපි කියන්නේ local area network. එහෙනම් පැහැදිලිද? ඒක තියෙන්නේ එක්ක ඔයගොල්ලන්ගේ ගයක් කාමරයක් ඇතුලේ වෙන්න පුළුවන්. ගයක් ඇතුලේ වෙන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඇතුලේ තියෙනවා වෙන්න පුළුවන්. හරි. ඒ වගේ නිකන් ලිමිටඩ් බොහොම කුඩා ජියෝග්‍රැෆික් භූගෝලීය ඒරියා මේ වපසරියක නම් ඔයගොල්ලන්ගේ කම්පියුටර් නෙට්වර්ක් එක පැතිරලා තියෙන්නේ. හදලා තියෙන්නේ. ඒකට අපි කියනවා local area network එකක් කියලා. LANs are the fastest network type because close proximity of පැහැදිලිනේ ලෑන් එකක කම්පියුටර් තියන්නේ මං කියවනේ එක්ක කාමරයක එක්ක ගේයක නැත්නම් ඔය බිල්ඩින් එකක් ඇතුලේ කියලා කියන්නේ කම්පියුටර්ස් ළඟින් තියෙන්නේ නේ. ඒ හින්දා අපිට කේබල්ස් එච්චර දිගට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද අර data transmission speed එක වැඩි. ඒකයි මේකට fastest network type එක. LAN එක තමයි ළමයි networks වලින් fastම network එක කියන්නේ ඒක data transmission speed එක වැඩිම ඒවයි. හරිද? Networks built in home, office and universities the examples for LANs. ඔන්න අර මං කියපු දෙනේ. ඔය නිවෙස් වල, කාර්යාල වල නැත්නම් විශ්වවිද්‍යාල වල නිර්මාණය කළ තියෙන කම්පියුටර් නෙට්වර්ක්ස් තමයි ඔය LAN වලට හොඳම උදාහරණ. ඕකේ. ඊළඟ නෙට්වර්ක් ටයිප් එක තමයි මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් නැත්නම් MAN කියලා කියන්නේ. හරි. මෙට්‍රොපොලිටන් කියන්නේ සාමාන්‍යයෙන් නගරයක්, ටවුමක් වගේ අර්ථයක් නේ ළමයි. ඔය දැන් හිතන්න හංවැල්ල කියන නගරය ගන්නකො. හංවැල්ල කියන නගරේ තියෙන මේ බැංක්ස් කීපයක් නේ. ඔය එක එක බැංක් එකක් ඇතුලේ තියෙන ළමයි කම්පියුටර් නෙට්වර්ක් එකක්. හරිද? ඔයගොල්ලෝ නොදන්නා වුණාට දැන් කොමර්ෂල් බැංක් එක, BOC එක, එතකොට පීපල්ස් බැංක් එක මේ බැංක් අතරත් එකිනෙකට කනෙක්ෂන් එකක් තියෙනවා ළමයි. හරිද? එතකොට මොකද කොහොමද වෙන්නේ? ඒ එක එක බැංක් එකේ තියෙන කම්පියුටර් නෙට්වර්ක් එක ඒක මොකද්ද? ඒක LAN එකක් නේ. අන්න ඒ වගේ LANs කම්පියුටර් නෙට්වර්ක් එකක් තව බැංක් එකක LAN එකත් එක්ක කනෙක්ට් කරනවා ඒගොල්ලෝ ඉන්ටර්නෙට් එක හරහා වගේ. හරිද? එතකොට මේ එක ටවුමක් ඇතුලේ තියෙන කම්පියුටර් නෙට්වර්ක් කීපයක් නැත්නම් LAN කීපයක් එකිනෙකට කනෙක්ට් කරලා තියෙනවා. අන්න ඒ එතකොටත් ඇතුලේ තියෙන ලොකු නෙට්වර්ක් එකක් නේ. නෙට්වර්ක් කීපයක් ඇතුලේ හැදෙන නෙට්වර්ක් එකක් නේ. මොකද නෙට්වර්ක් එක කියන්නේ කම්පියුටර් දෙකක් හෝ වැඩි ගණනක් එකට කනෙක්ට් කරලා ලැබෙන දෙන්නේ. හරි? එතකොට ඔය වගේ නිකන් නගරයක් පුරා වගේ පැතිරලා තියෙන කම්පියුටර් නෙට්වර්ක් එකකට තමයි අපි කියන්නේ මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් නැත්නම් MAN එකක් කියලා. හරිද? ඔය ටෙලිෆෝන් කම්පැනිස් බැංකින් නෙට්වර්ක්ස් ආ එක්සැම්පල්ස් for MANs. උදාහරණයක් විදිහට මෙහෙම කියන්න පුළුවන්. BOC එක ගන්නකො. හංවැල්ලේ BOC තියෙනවා දැන් පහත්ගම BOC එකයි හංවැල්ලේ BOC එකයි අතර සම්බන්ධ කනෙක්ෂන් එකක් තියෙනවානේ. එතකොට මේ දෙක තියෙන ළමයි නගර එකම නගරයකනේ එකම නගරේ ලොකු ඒරියා එකක තියෙන්නේ. ඒක නිකන් එක ඔෆිස් එකක නැත්නම් එක බිල්ඩින් එකක නෙමෙයි තියෙන්නේ එක නගරයක තැන් දෙකක තියෙන්නේ. මේ LAN දෙක කනෙක්ට් කරලා ලැබෙන මේ නෙට්වර්ක් එකට තමයි අපි කියන්නේ මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. හරිනේ. ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති. ඊළඟ wide area network එකක් කියන්නේ මොකද? WAN is a network that covers the large geographic area such as a country or world. දැන් මෙතෙක් අපි කතා කරේ එක්කෝ ගයක් ඇතුලේ නැත්නම් ඔෆිස් එකක් ඇතුලේ තියෙන නෙට්වර්ක් එකක් ගැන සහ ඊළඟට නගරයක් වගේ දෙයක් ඇතුලේ තියෙන නෙට්වර්ක් එකක් ගැන. ඊළඟ නගරිනුත් එළියට එනවා. මුළු රටක් පුරාම පැතිරිච්ච නෙට්වර්ක් එකක්. අපිට ආයෙත් ගන්න පුළුවන් BOC එකනේ. Bank of Ceylon එක. Bank of Ceylon එකේ ඔක්කොම ශාඛා ටික ළමයි ඒජන්සිස් ටික මුළු රටේ හැම තියෙන ඔක්කොම
ශාඛා එකිනෙකට කනෙක්ට් වෙලා තියෙන්නේ. මේ හැම ශාඛාවකම කම්පියුටර් නෙට්වර්ක් එකක් නැත්නම් LAN එකක් තියෙනවානේ. මේ LANs ඔක්කොම මුළු රට පුරාම තියෙන LANs එකිනෙකට කනෙක්ට් කරලා ලැබෙන ලොකු LAN එක නෙවෙයි. මේ ලොකු නෙට්වර්ක් එකට තමයි අපි කියන්නේ WAN එකක් නැත්නම් wide area network එකක් කියලා කියන්නේ. මේක මුළු රට පුරාම පැතිරලා තියෙන නෙට්වර්ක් එකක් වෙන්න පුළුවන් නැත්නම් මුළු ලෝක පුරාම. උදාහරණයක් විදිහට HSBC කියන බැංක් එක ලෝක පුරාම ඒගොල්ලන්ගේ බ්‍රාන්චස් තියෙනවා නේද? ඒව ඔක්කොම එකිනෙකට කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට ඒක ලොකු කම්පියුටර් නෙට්වර්ක් එකක් ලෝක පුරා පැතිරිච්ච ලොකු ජියෝග්‍රැෆිකල් ඒරියා එකක මේක පැතිරලා තියෙන්නේ නේද? ඒ හින්දා ඒක wide area network නැත්නම් WAN එකක් කියනවා. WAN එකට හොඳම උදාහරණේ මොකද්ද? හොඳම උදාහරණ තමයි ඉන්ටර්නෙට් එක නැත්නම් අන්තර්ජාලය. මොකද අන්තර්ජාලය කියන ලෝක පුරා තියෙන නෙට්වර්ක් වල නෙට්වර්ක් කනෙක්ට් වෙලා ලැබිලා තියෙන බිග් නෙට්වර්ක් එක ලොකු නෙට්වර්ක් එකක් නේ. එහෙනම් ඒක තමයි අපිට තියෙන ලෝකේ තියෙන විශාලතම wide area network එක නැත්නම් WAN එක. ඔන්න ළමයි දැන් අපි මෙතඩ් දෙකකට computer networks classify කරා. පළවෙනි මෙතඩ් එකට ඒක data share කරන විදිය බලලා දෙවෙනියට මේ network එක කොච්චර ඉඩ ප්‍රමාණයක පැතිරලා තියෙනවද කියන කාරණය අනුවත් අපි computer network classify කළා. මෙන්න third method එක. network topology. මෙතනදී the pattern of interconnection between computers on a network is called a network topology. Topology එක කියන්නේ ළමයි ඉස්සලා අපි මොකද්ද බලමුකෝ. Topology එකක් කියලා කියන්නේ network එකක් ඇතුලේ දැන් computer connect වෙලා තියෙනවනේ කියන්නේ ඒ connect වෙලා තියෙන රටාවට. හරිද? අන්නේ රටාවට තමයි topology එකක් කියන්නේ. wire වලින් ඒ computer එකිනෙකට connect වෙලා ඉදිනේ. ඒ connect වෙලා තියෙන මොකක් හරි physical pattern එකක් රටාවක් හැදිලා ඉදිනේ. අන්නේ රටාවට තමයි topology එකක් කියන්නේ. හරිද? මෙන්න මේ physical pattern එක අනුවත් අපිට computer networks classify කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ network topology යටතේ කරන්නේ. මේ විදිහට computer network එකක computer එකිනෙකට connect වෙලා තියෙන physical pattern එක අනුව computer network අපිට බෙදන්න පුළුවන් ළමයි topologies තුනකට. හරිද? basic topologies තුනයි තියෙන්නේ. හරිද? ඒවත් තමයි star bus and ring කියලා කියන්නේ. හරිද? මීට අමතරව තවත් topology දෙකක් තියෙනවා. ඒවා tree and mesh කියලා හඳුන්වනවා. මේවා ඇවිල්ලා ඇත්තට අර වගේ basic topologies නෙමෙයි. මේ basic topologies දෙකක් තුනක් combine වෙලා හැදිච්ච විදිහේ topology අපි ගැන කතා කරමු අන්තිමට. හරි? දැන් අපි බලමු මේ star bus සහ ring topologies කොයි වගේද කියලා. මෙන්න පළවෙනි එක star topology එක. හරිද? මෙතනදී ළමයි කම්පියුටර් නිකන් කනෙක්ට් වෙලා තියෙන ස්ටාර් එකක් විදියට නේ. හැබැයි මෙතනදී ඔයගොල්ලෝ රැවටෙන්න එපා. හරිද? මේක විභාගෙදිත් අහන දෙයක් නිසා. හරිද? ස්ටාර් ටොපොලොජි කියලා ඔයගොල්ලෝ කියන්නේ හරියටම තරුවක් ආකාරයෙන් මේ විදියට කම්පියුටර් කනෙක්ට් වෙලා තියෙන නෙට්වර්ක් එකක්ම නෙමෙයි ළමයි. ඒකේ නියම ඩෙෆිනිෂන් එක අර්ථ දැක්වීම මෙන්න මේකයි. In this topology, all the computers and devices are connected to a central device, which is a hub or switch. යම් කම්පියුටර් නෙට්වර්ක් එකක ඒ කම්පියුටර් ඔක්කොම කනෙක්ට් වෙලා තියෙන සෙන්ට්‍රල් ඩිවයිස් එකක් කරහා නම් අන්න ඒ වගේ නෙට්වර්ක් එකකට තමයි ළමයි අපි ස්ටාර් ටොපොලොජි නෙට්වර්ක් එකක් කියන්නේ. පැහැදිලිද? හරිද? එතකොට දැන් විභාගෙදි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කොහොමද යද්ද? මෙහෙම ප්‍රශ්නයක්. මෙන්න තියෙනවා ස්විච් එකක්. හරි? මෙන්න තියෙනවා කම්පියුටර්ස් කීපයක්. හරි. දැන් මේවා මෙහෙම කනෙක්ට් වෙලා තියෙනවා. මේ ස්විච් එකට අපි මෙහෙම කම්පියුටර් කනෙක්ට් කරලා නෙට්වර්ක් එකක් හදනවානේ නේ. ඔහොම. ඔයගොල්ලෝ ඒක දන්නවනේ. ස්විච් එක එකටනේ පාවිච්චි. දැන් මේ කම්පියුටර් කනෙක්ට් වෙලා තියෙන පැටර්න් එක මොකක්ද ළමයි? මේක ස්ටාර් විදියටද තියෙන්නේ. ඔයගොල්ලෝ කියේ සමහරට නෑ කියලා නේ. මේක නේ ස්ටාර් හෙඩ් එකක් නෙමෙයි. ඕන මේක ස්ටාර් හෙඩ් එකට හරවන්න බැරිද? මේ කම්පියුටර් ටිකක් උඩින් ඇඳලා මේක උඩින් ඇඳලා මේක ස්ටාර් හෙඩ් එකට හරවන්න පුළුවන් ඕනනේ. මෙතන ඇත්තටම මේ තියෙන ස්ටාර් ටොපොලොජි එක තමයි ළමයි. හරිද? ඒක අපි හොයාගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ ඔක්කොම කම්පියුටර් කනෙක්ට් වෙලා තියෙන සෙන්ට්‍රල් ඩිවයිස් එකකටද කියලා බලන එක. එහෙමනම් අනිවාර්යයෙන්ම මේක ස්ටාර් ටොපොලොජි ටයිප් එකේ නෙට්වර්ක් එකක්. පැහැදිලිද? ඒ නිසා කවදාවත් මේ වගේ තරු ආකාරයෙන් තියනවද කියලා බලලා ස්ටාර් ටොපොලොජි එක තීරණය කරන්න යන්න එපා. ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ කම්පියුටර්ස් ඔක්කොම කනෙක්ට් වෙලා තියෙන සෙන්ට්‍රල් ඩිවයිස් එකකටද කියලා බලන්න.
එහෙමනම් ඒව කොයි පැත්තේ තිබ්බද ඔක්කොම එක පැත්තේ තිබ්බද හතර වටේට තිබ්බද ඒක අනිවාර්යයෙන්ම ස්ටාර් ටෝපොලොජි තමයි. හරි? දැන් අපි බලමු ස්ටාර් ටෝපොලොජි එකේ අපිට තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. හරි? The central hub switch monitors the data flow between computer. මේ central device එකෙන් තමයි මේ network එකේ තියෙන මේ computer වල data transmission එක control කරන්නේ. හරි? මෙයාගෙන් තමයි. හරි. Star topology එකේ වාසිය තමයි failure of one device does not affect the entire network. දැන් මේ network එකේ මේ computer එකට මොකක් හරි වෙලා ඒක ක්‍රියා විරහිත වුණොත්, හරි? break down වුණොත් මේ network එකේ අනිත් computer වලට කිසිම අවුලක් නැහැ. ඒවා හොඳට වැඩ කරනවා. මොකද switch එක වැඩ මේ computer එක නම් ඒව අතර data කොමාරුයි එකම දේ මෙයා මෙතනින් මේ network එකෙන් අයින් වෙලා ඉන්න එක විතරයි. හරිද? ඒක තමයි වාසිය. network එක down වෙන්නේ නැහැ ඒක computer එකට මොකක්වත් වුණා කියලා. හරි? හැබැයි අවාසිය තමයි මේ central device එකට ලෙඩක් හැදුනොත් නම් මොකද වෙන්නේ? මෙයා නැති වුණොත් නම් ඔක්කොම computer connect වෙන්නේ. එයාටනේ එයා හරහානේ ඔක්කොටම යන්නේ data නේද? මෙයා down වුණොත් නම් මුළු network එකමත් down වෙනවා. ඒකයි මේ කියන්නේ if the hub or switch fails සාමාන්‍ය මේ central device එක hub එකක් හෝ switch එකනේ. ගොඩක් වෙලාවට switch එකක් fails ඒක break down වුණොත් entire network will stop working. පැහැදිලිද? ඔක තමයි star topology එකේ වාසි සහ අවාසි. හරිද? ඊළඟට මෙන්න second topology එක bus topology එක. මේක bus topology කියන්නේ බස් යන හින්දා නෙමෙයි. හරිද? In this topology, all the computers and devices are connected to a single physical cable called a bus or backbone. මෙතනදී ළමයි අර computer network එකේ තියෙන computers එකිනෙකට connect කරන්නේ අර central device එකකට නෙමෙයි cable එකකට. හරිද? මේක ඉස්සර පාවිච්චි කරපු ක්‍රමේ දැන් පවා පාවිච්චි වෙනවා සමහර expensive network වලදී මේ computer connect වෙන්නේ තනි single cable එකකට තමයි. මේ වගේ connect කරන්න ක්‍රම තියෙනවා. හරිද? අපි කියන ඒවා tap කරනවා කියලා. මේ single cable එකට computer මේවා connect කරනවා. මේ වගේ topology මේ pattern එකට computer connect කළොත් තමයි අපි ඒකට කියන්නේ bus topology network එකක් කියලා. හරිද? පේනව නේද? මෙතන star එකක්ද තියෙන්නේ. star එකක් නම් central device එකක් තියෙන්න බෑනේ. මෙතන device එකක් නෙමෙයි තියෙන්නේ wire එකක්. cable එකක්. ඒ cable එකට තමයි computer මේවා connect වෙලා තියෙන්නේ. හරිද? මේකට තමයි අපි කියන්නේ bus topology කියලා. මේ bus topology එකේ තියෙන මේ cable එකේ දෙපැත්තටම data මෙහෙම transmit කරන්න පුළුවන් මෙයාට. හරිද? දෙපැත්තටම ඔය data transmit කරන්න පුළුවන්. හරිද? මේක නිසා අර collision data එකිනෙකට හැප්පෙන ප්‍රශ්නේ මේකේ තියෙනවා හැබැයි මේ cable වල. හරිද? වාසිය තමයි easy to install and maintain. මේකට computer තව තව connect කරන්න හරි පහසුයි. හරිද? ලේසියෙන්ම මේක මේ maintain කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ cable එක ඔය බිල්ඩින් එකේ ඕන තැනකින් ගෙනියන්න පුළුවන්. ඒ කේබල් එක තියෙන ඕන තැනක කම්පියුටර් කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට නෙට්වර්ක් එක අපිට හැමතැනම සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? ඊළඟට failure of one device does not affect the entire net. තව වාසියක් තමයි මේක device එකක් අර කලින් කිව්වා වගේම star topology එක වගේම එක කම්පියුටර් එකක් break down වුණා කියලා නෙට්වර්ක් එකට ඒක බලපාන්නේ නැහැ. ඒ කම්පියුටරේට විතරයි ඒක බලපාන්නේ. අනිත් ඒවාට බලපෑමක් නැහැ. අවාසියක් තියෙනවා if the bus broken අර වගේම අර central device එක වගේම තමයි මේ බස් එකේ මෙතනින් කැඩුනත් මේ අතරමැදින් නෙවෙයිලා බස් එකේ මේ එළියේ මේ හරියෙන් කැඩුනත් වැඩ කරන්නේ නැහැ. මොකද මේකේ data transmit වෙන්නේ ළමයි මේ ක්‍රමයට. මේ bounce වෙනවා කියලා අපි කියන්නේ. මේ කොනටම ඇවිල්ලා තමයි ආපහු අනිත් පැත්තට යන්නේ. ආපහු මේ කොනටම එන්න ඕනේ. ඉතින් මෙතන බින්දිලා තිබ්බොත් මෙතන break වෙලා තිබ්බොත් මෙතනින් එහාට යන්නේ නැතුව data transmission එක නතර වෙනවා. ඒකයි මේ කියන්නේ බස් එක කොහෙන් හරි බස් එක කියලා කියන්නේ මේ කේබල් එකට මම කිව්වද ඒක මේ කේබල් එකට කියන තව නමක් තමයි බස් එක හරිද ඒක data ගමන් කරන මාර්ගයක් නිසා ඒ බස් කියන්නේ හරි මේක කොහෙන් හරි බ්‍රෝක් වුණොත් මුළු network එකම stop වෙනවා work කරන වැඩ කරන එක නතර වෙනවා ඔන්න bus topology මෙන්න third basic network topology එක ring topology. In this topology, all the computers and devices are connected in a continuous loop. නිකන් ring එකක් වගේ මේ වගේ ring එකක් වගේ තමයි computer එක connect වෙලා තියෙන්නේ. ඔයාලට පේනවාද හැම computer එකම connection දෙකක් තියෙනවා නේ. මේ වගේ. මේ විදිහට තමයි computer connect වෙලා තියෙන්නේ. මේ විදිහට නිකන් අර close loop එකක් continuous loop එකකින් computer connect වෙලා තියෙනවා නම් ඒ pattern එකට අපි කියනවා ඒ වගේ network එකකට අපි කියනවා ring topology network එකක් කියලා.
data transmitted around the entire ring in one direction. මේකේ අර බස් ටොපොලොජි කියන අපි දැක්ක දෙපැත්තට බවුන්ස් වෙවි data transmit වෙනවා. ඒ වුණාට මේකෙදි ළමයි එක පැත්තකට විතරයි. මේ දෙපැත්තටම data transmit වෙන්නේ නැහැ. එක පැත්තකට විතරයි. උදාහරණයක් විදිහට මේ ring topology එකේ data transmit වෙන්නේ මේ දිශාවට කියමු. මේ අතර කියමු. මෙහෙමයි යන්නේ කියලා. මේ අතර නෙමෙයි. ඉතින් මේ කම්පියුටරේට මෙයාට මෙසේජ් එකක් යවන්න ඕන කොහොමද යවන්න ඕනේ? මෙහෙම යවන්න බෑ එන. එයා ඒකත් යවන්න ඕනේ මේ වහරා ඔය වටයක් යන්න ඕනේ නේ. ඒකේ කවාසියක් නේද? අපි බලමු වාසිය මොකක්ද කියලා. වාසිය because data flow in only one direction there is no danger of collision in data. දැන් data මෙහෙම එක පැත්තකට විතරක් ගමන් කරන නිසා අර හැප්පීමේ හැකියාව අඩුයි. හරිද? දැන් මේකෙදි අර දෙපැත්තටම data bounce වෙනකොට ඉස්සරහට හම්බෙන එක්කෙනාගේ හැප්පෙන හැකියාව වැඩි. මේකේ එහෙම එකක් නෑ ඔක්කොම එක පැත්තට යන හින්දා. හරිද? ඒකයි ඒ කියන්නේ. අවාසිය තමයි disadvantage එක තමයි if a computer device fails entire network stops working. දැන් මෙතනදී එක කම්පියුටරයක් හරි බ්‍රේක් ඩවුන් වුණොත් ඔයගොල්ලෝ පේනවද මේ සම්බන්ධ වෙන්නේ මේ රින් එක සම්බන්ධ වෙලා තියෙන මේ කම්පියුටරයක් හරහානේ. හැම කම්පියුටරයක් හරහාම තමයි රින් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒකින්ද මේ එක කම්පියුටරයක් හරි බ්‍රේක් ඩවුන් වුණොත් මෙතනින් රින් එක කැඩෙනවා. කැඩුණොත් මොකද වෙන්නේ? මෙහෙම data flow එක නතර වෙනවා. මුළු network එකම නතර වෙනවා. ඔන්න ළමයි ring topology එක. ඔච්චරයි ගැන දැනගන්න තියෙන්නේ. 4 tree topology එක. tree topology එක කියන්නේ ළමයි star topology එකේ network කීපයක් bus topology ආකාරයට කනෙක්ට් කළාම ලැබෙන දේ. නැත්තම් තව විදිහකට කියනවා නම් star topology දින කම්පියුටර් කීපයක් මේ network කීපයක් තනි device එකකට කනෙක්ට් කරාම ලැබෙන දේ. ඒක තමයි tree topology එකක් කියන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම star topologies bus topologies combine වෙලානේ තියෙන්නේ නේද? එහෙනම් මේක basic topology එකක් නෙමෙයි ඇත්තට මේක අපිට කියන්න පුළුවන් combination topology එකක් කියලා. හරි? In a tree topology, several star networks are connected to a single backbone cable or to a device. හරිද? ඒ කියන දේ පැහැදිලිද? tree topology network එකක් හැදිලා තියෙන්නේ ක්‍රම දෙකකට. ක්‍රම දෙකකින් එකකට. එකක් තමයි star topology network කීපයක් කේබල් එකකට කනෙක්ට් කරලා මේ ක්‍රමයට. පේනවද? මේ තියෙන එක star topology එකක් ඒකත් මේ තියෙන එක star topology එක. ඒක මේ කේබල් එකට කනෙක්ට් කරලා තියෙනවා. මේ තමයි කේබල් එක. මෙතනට මේ තව network එකක් කේබල් එකේ මෙතනට තව star topology එකක් මෙතනට නේ. මේක එහෙනම් tree. දැන් මෙතනදී තියෙන කේබල් එකක් නෙවෙයි මෙතන තියෙන central device එකක් මේක. මේ එක star topology එකක්. ඔයාලට පැහැදිලිද මේක star topology කියලානේ central device එක මේ කම්පියුටර්. මේ star topology network එකයි මේ star topology network එකයි මෙන්න මේ central device එකට connect කරලා තියෙනවා. එහෙනම් මේකත් tree topology එකක් මේ definition එකේ විදියට. හරි? වාසි advantages මොකද? tree network can be easily expanded. මේ වගේ tree network එකක් ලේසියෙන්ම තව කම්පියුටර් එඩ් කරලා expand කරන්න පුළුවන්, විශාල කරන්න පුළුවන් ළමයි. හරිද? ලේසියෙන්ම. තව මේ star network එකක් අපිට මේ කේබල් එකට කනෙක්ට් කරන්න ඉච්චර අමාරු නෑ නේ. ලේසියෙන්ම පුළුවන්. මේ device එකටත් එහෙමයි. හරි? අවාසිය තමයි if the bus cable or the central device is failed, entire network will stop working. ඒක ඉතින් අර star topology එකේ තියෙන ප්‍රශ්නේමයි නේ. මේ device එක break වුණොත් මේ මේ කියන්නේ මේ මුළු network එකේ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. හැබැයි මේ එක network එක වෙන වෙනම වැඩ කරන්න පුළුවන්. ඒවට function වෙන්න පුළුවන් ළමයි. හරිද? මේ star network එකට වෙනම යාගේ වැඩ කරන්න පුළුවන්. හැබැයි මෙයාට බෑ මෙයාත් එක්ක වැඩ කරන්න. මෙයා හරහානේ කනෙක්ට් වෙන්නේ. central device එක හරහා. තේරුණාද? සමස්තයක් විදිහට බැලුවොත් මේ මුළු network එක down වෙනවා. හැබැයි මේ එක small networks වෙන වෙනම ඒගොල්ලන්ගේ කාර්යයන් කරගන්න නම් පුළුවන්. හරි? මෙතනත් එහෙමයි. මේ කේබල් එක මේ බස් එක කොහෙන් හරි බ්‍රේක් වුණොත් මේ ඔක්කොම network එකිනෙකට වෙන් වෙනවා. ආපහු තනි network බවට හැරෙනවා. හරි? මේක මුළු network whole network එකක් වෙන්නේ නැහැ. ඔන්න tree topology එක. මෙන්න අන්තිම එක mesh topology එක. මොකද්ද mesh topology එක කියන්නේ? In this topology all the computers are connected with each other. ඔන්න ඔච්චරයි වෙනස. මේ network එකේදී ඔක්කොම කම්පියුටර් අනිත් කම්පියුටර් එක කනෙක්ට් කරලා තියෙනවා. දැන් මේ කම්පියුටර් එක ගත්තොත් අනිත් කම්පියුටර් 5 දෙනා එක්කම එයා කනෙක්ට්. ඔයාලා බලන්නකෝ. වයර් වලින් අනිත් හැම කම්පියුටරයක් එක්කම කනෙක්ට් වෙනවා.
ඉතින් හිතන්න මෙතන කම්පියුටර් 100ක් තිබ්බොත් මෙතන වයර් ජාලයක් තියෙන්නේ නේද ළමයි. එක කම්පියුටරයකට වයර් කීයක් වේද? වයර් 5ක් වයර් 100 ගණක් එනවනේ නේ. කොහේ සම්බන්ධ කරන්නද නේ? ඒකින්ද මේක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. හරිද? හැබැයි වාසිත් තියෙනවා මේකේ. ඔන්න වාසි ඇඩ්වාන්ටේජස් failure of one device. දැන් මේක ඩිවයිස් එකක් බ්‍රේක් ඩවුන් වුණා කියලා අනිත් ඩිවයිස් වලට ඒක කිසිම බලපෑමක් නැහැ නේ. එයා අයින් වෙන එක විතරයි වෙන්නේ. අනිත් ඔක්කොම කනෙක්ට් නේ. ඒකක්. There are many possible routes. දැන් මේ එක කම්පියුටරයක ඉඳලා අනිත් කම්පියුටරයට data signal එකක් නැත්නම් message එකක් යවන්න මාර්ග ගොඩක් මෙතන තියෙනවා නේ. දැන් මේ කම්පියුටරයට මෙයා ගාවට යන්න මේ මෙතන ඉන්න කම්පියුටරේ ගාවට යන්න මාර්ග කීයක් තියෙනවද බලන්න. මේ ඩිරෙක්ට් මෙහෙම එන්න පුළුවන් නේ. මෙහෙම එන්න පුළුවන්. නැත්නම් මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්න පුළුවන්. නැත්නම් මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්න පුළුවන් නේ. මේ පැත්තෙන් ගිහිල්ලා මෙහෙම එන්න පුළුවන්. ඔය වගේ මාර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මාර්ග කීපයක් බ්‍රේක් වුණත් තව මාර්ග තියෙනවා මෙතනට එන්න. ඒක වාසියක් නෙලවයි මේ වයර් දෙක තුනක් මීයෝ කෑවත් තව මාර්ග තියෙනවා එන්න. ඒකින්ද මෙෂ් ටොපොලොජි එකේ වාසියව තමයි. අවාසිය මොකද්ද? most expensive නේ. මිල අධිකයි. කේබල්ස් කොච්චර යනවද බලන්නකො ළමයි. නේද? දැන් මෙතන කම්පියුටර්ස් මෙතන 6යි තියෙන්නේ. සාමාන්‍ය නෙට්වර්ක් එකේ කම්පියුටර් 20ක් 30ක් සමහර 100 ගාණක් තියෙනවා තියෙනවා. කේබල්ස් කොච්චරද? very expensive. ඒකින්ද අවාසිය තමයි මෙෂ් ටොපොලොජි එකේ very expensive. හරි. කම්පියුටර් නෙට්වර්ක්ස් අපි ওই විදිහට ක්ලාසිෆයි කරන මෙතඩ්ස් තුනක් දැන් ඉගෙන ගත්තා නේද? එකක් ඒවා data ෂෙයා කරන මෙතඩ් එක අනුව ඊළඟට ඒක පැතිරලා තියෙන ජියෝග්‍රැෆිකල් ඒරියා එක අනුව සහ ඒ නෙට්වර්ක් එක ඇතුලේ කම්පියුටර් කනෙක්ට් වෙලා තියෙන පැටර්න් එක අනුව අපි කම්පියුටර් නෙට්වර්ක් ක්ලාසිෆයි කරලා ඒවා ඉගෙන ගත්තා. අපිට වඩා හොඳින් මේව පැහැදිලිව අපේ පේපර් එක කරනවා. හරි. අවසාන වශයෙන් ළමයි කම්පියුටර් නෙට්වර්ක්ස් වල තියෙන වාසි සහ අවාසි ඔයගොල්ලෝ දැනගෙන සිටිය යුතුයි. මෙතන ඒවා කෙටියෙන් පෙන්නලා තියෙනවා වාසි ඉස්සෙල්ලාම advantages of computer networks. මොනවද වාසි? Data and information can be shared with other users across the network. ඕකනේ අපේ මූලික අරමුණනේ බේසික් පර්පස් එකක් නේ ඕකනේ. data share කරගන්න එක කම්පියුටර් අතරනේ. ඊළඟට devices such as printers කියන ඕක second purpose එකනේ. මතකද? අපි කම්පියුටර් නෙට්වර්ක් නිර්මාණය කළේම ඔන්න ඔය information and hardware share කරගන්න තමයි. third එක users can share the same internet connection using a router. මේක අපි ගෙදරදී හොඳටම අත්දැකලා තියෙනවා. අපේ ගෙදරත් තියෙන home network එක. ඔයාගේ laptop එක, එතකොට ගෙදර තියෙන desktop එක, smartphone මේ ඔක්කොම router එකේ හරහා network එකක් විදිහට connect වෙලා ඉන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන් ගෙදරට එන එකම internet connection එක ඔය හැම කම්පියුටරෙම use කරනවනේ නේ. එකම internet connection එක. එහෙම කරන්න පුළුවන් උනේ ඒ ඔක්කොම කම්පියුටර් network එකක් විදිහට එකිනෙකට connect වෙලා හිටපු නිසා. හරිද? තව උදාහරණයක් විදිහට කියනවා නම් ඔයගොල්ලෝ ගෙදරක LAN ඔෆිස් එකක LAN එකක් කියන්නේ කම්පියුටර් network එකක් හදුවා කියන්නේ ඔෆිස් එකක් ඇතුලේ. හරිද? ඔය network එක ඇතුලේ තියෙන switch එක අපි ගොඩක් වෙලාවට switch එකට තමයි ඔය කම්පියුටර් connect කරන්නේ. ඊළඟට අපි කරන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔය ඔක්කොම කම්පියුටර් වලට වෙන වෙනම දෙන්න ඕනේ නැහැ ළමයි. අපි කෙලින්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් වයර් එක ගෙනල්ලා අර ස්විච් එකට කනෙක්ට් කරන්නේ. ස්විච් එකට කනෙක්ට් කරපු ගමන් ඒ ස්විච් එකට කනෙක්ට් කරලා දින අනිත් කම්පියුටර්ස් ඔක්කොටමත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලැබෙනවා. ඒකයි මේ කියන්නේ users can share the same internet connection using a router කියලා. ඊළඟට කියනවා users can work with same data and programs stored in the server computer. හිතන්නකෝ අර client server model එකේ network එකක් තියෙනවා කියලා. ඒකේ දැන් ඔය Microsoft Office Windows වගේ program වල අපි සල්ලි දීලා ගන්න ඕනේ ඒවනේ. හරිද? හිතන්න ඔයගොල්ලන්ගේ office එකේ computers 20ක් තියෙනවා. ඉතින් වෙන වෙනම නම් මේ computers තියෙනවා. ඔය වෙන හැම computer Microsoft Office install කරන්න වෙනවා. Microsoft Office කියන රුපියල් 20-30000ක් වෙන program එකක් නේ. ඔය එකකට වෙන වෙනම දාන්න ගිය කොච්චර මුදලක් යන ලක්ෂ ගාණක් යනවනේ නේද? ඉතින් ඒ වෙනුවට ඒගොල්ලන්ගේ එක centralized computer එකකට හොඳ powerful computer එකක් අරගෙන ඒකට ඔය programs ටික ඔක්කොම දාලා හරිද install කරලා අනිත් computers ඒ computer එකට connect වෙලා ඒ computer එකේ තියෙන programs use කරන්න පුළුවන්. අර client server model එකට ඒ computer network එකක් හැදුවොත් අර computer අර client computer වලට පුළුවන් අර server එකේ තියෙන ඕනම program එකක් use කරන්න. එහෙම කරන්නේ network එකක් විදිහට connect වෙලා තිබ්බොත්. ඒකයි මේ කියන්නේ. හරි?
ඊළඟට computer networks increases the storage capacity because the same data is not stored in several computers unnecessarily. මේක බැලු බැලමට ඔයගලන්ට තේරෙන්නේ computer network එකක් තියෙනකොට ළමයි ඒ network එකේ තියෙන storage capacity එක වැඩි වෙනවලු. ඒකේ තියෙන computer වල storage capacity එක වැඩි වෙනවලු. ඒ මොකක්ද ඒ කියන්නේ? මෙහෙමයි. දැන් හිතන්න මේ computer වෙන වෙනම තිබ්බොත් අර Microsoft Office කියන program එකම ගන්න. ඒ program එක ඔය computer ඔක්කොගෙම install කරන්න වෙනවා. හරිද? එතකොට මේ හැම computer එකේම hard disk එකේ ඉඩක් යනවා Office install කරන්න. නේද? ඒ වෙනුවට ඔය එක computer එක අපි Office install කරලා අනිත් computer වලින් ඒක use කරන්න පාවිච්චි කරොත් අනිත් computer වල ඒ ඉඩ ඉතුරු වෙනවා නේද? ඒක install කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ඉඩ ඉතුරු වෙනවා. ඇත්තට අර storage capacity increase වෙනවා කියන්නේ අන්න ඒ අර්ථය. වෙන දෙයක් ගබඩා කරන්න ඉඩ ඉතුරු වෙනවා කියන එක නේද? පැහැදිලිද? ඒකයි ඒ කියන්නේ. හරි? තේරුම් ගන්න උත්සාහ කරන්න. Users can communicate with each other using email and electronic message. දැන් අර network එකක් විදිහට connect වෙලා ඉන්න computers පාවිච්චි කරන අයට පුළුවන් තමන් ඉන්න තැන ඉඳලම ඒ network එකේ වෙන තැනක ඉන්න computer ඒ network එකේම computer use කරන වෙන කෙනෙකුට email messages නැත්නම් SMS ඒ වගේ දේවල් යවන්න network එක හරහා. හරි? There is a greater security because users can given usernames and password. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවත් ඉතින් සමහර ඉස්කෝලවල තියෙන network computer network එකට ඔයගලන්ට log වෙන්න නම් password එකකුයි username එකකුයි දීලා තියෙනවා. හරි? ඒක දෙන අයට විතරයි connect වෙන්න පුළුවන්. සාමාන්‍ය ඉතින් තනි computer වලටත් ඔක තියෙනවා නේද? ඒකත් advantage එකක් තමයි. ඊළඟට අපි කතා කරමු හැම දෙයකම නරක පැත්තකුත් තියෙනවානේ. Disadvantages of computer networks. පරිගණක ජාලවල තියෙන අවාසි. Extra hardware is needed and may be expensive. දැන් තනි computers තිබ්බොත් වෙන වෙනම use කරන්න පුළුවන් තමයි. හැබැයි ඒවා network කරන්න නම් අපිට UTP cables ඕනේ. network cards ඕනේ, switch ඕනේ නේද? routers ඕනේ. අමතර network devices ඕනේ නෝනේ. ඒ නිසා අමතර වියදමක් දරන්න වෙනවා තමයි ඉතින් නේද? ඒක අවාසියක් තමයි. ඊළඟ technical knowledge is needed to set up and manage the network. සාමාන්‍යයෙන් ඉතින් මේ ඉන්න අපි ඔයගොල්ලෝ ඉතින් කම්පියුටර් එකක් යූස් කරන්න තිච්චර දැනුමක් නැති අපිට කම්පියුටර් නෙට්වර්ක් එකක් බිල්ඩ් කරලා නිර්මාණය කරලා ඒක යූස් කරන හැටි ඉගෙන ගන්න ටිකක් අමාරුයි ළමයි නේද? ඒක ටිකක් ඉගෙන ගන්න ඕන දෙයක්. ඒකයි ටිකක් ඉගෙන තාක්ෂණික දැනුම ටෙක්නිකල් නොලෙජ් එක අත්‍යවශ්‍යයි. හරි. If data is stored in a central file server and it break down then work cannot be done and files may be lost. ඒක තේරෙනවනේ. අර server client server මොඩල් එකේ network එකක් ගන්නකො ඒ network එකේ server එකේ නම් අපි වැදගත් ඔක්කොම data files programs තියෙන්නේ ඔය server එකට මොකක් හරි වෙලා ඒක break down වුණොත් ඒ ඔක්කොම නැති වෙනවනේ නේද ඒක අවාසියක් නේ ඊළඟට can lead to computer viruses spreading more rapidly දැන් computer ඔක්කොම එකිනෙකට network එකක් විදිහට connect වෙලා තිබ්බොත් එක computer එකකට ඇතුල් වෙන virus එක අර ලේසියෙන්ම අනිත් computers වලටත් මොකද network එකක් නේ නේද හරි අන්තිම එක තමයි hackers can easily gain access to data files in the network if they are stored in a single server computer. දැන් අපේ network එක ඇතුලේ අපේ data අර විදිහටම central computer එක විතරක් දාලා තිබ්බොත් හරිද? අපේ network එකට පිටින් ඉන්න පුද්ගලයෙකුට පුළුවන් අපේ network එකට ඇතුල් වෙලා බලෙන් ඇතුල් වෙලා ඒක hack කරනවා කියන්නේ ඒකට අපේ අවසරයක් නැතුව ඇතුල් වෙලා හැම computer එකම හොයන්න ඕනේ නැහැ. එයාට තියෙන අපේ server computer එක hack කරන එක නැත්නම් ඒකට ඇතුල් වෙන එක විතරයි. ඒකේ ඔක්කොම data ටික එයාට ගන්නවා නේ. එයාට ලේසියෙම පුළුවන්. ඒකයි ඒ කියන්නේ. ඕකේ. ඉතින් ඔන්න ඕවා තමයි computer network එකක වාසි සහ අවාසි. advantages and disadvantages. හොඳයි ළමයි ඔය කතා අපි බොහොම කෙටියෙන් ලියාගෙනත් ඉඳමු. මේ ප්‍රශ්නේ ලියන්න. What is a network model? What is a network model? Name and briefly describe two types of network models. ඒකට උත්තරේ මෙහෙම ලියන්න. Network model describes
how data and resources are shared between computers. ඊළඟ වෙනම rule එක ලියන වෙනම line එකක ලියන there are two network models. There are two network models. What are they? මොනවද ඒවා? ඊළඟ rule ලියන එක client server, second එක peer to peer. එච්චරයි. ඊළඟ ප්‍රශ්නේ ලියමු. What is network types? What is network types? What is network types? Name three main types of මෙතන ඉඳන් ලියන්න. Name three main types of networks and briefly describe them. Briefly describe them. ඒකට උත්තරේ මෙහෙම ලියන්න. When computer networks are classified, මම උත්තරේ ලියන්නේ නැහැ, ඔයගොල්ලෝ ලියගන්න. When computer networks are classified according to the geographical area they covered, they are called network types. ඊළඟ නිකන් නම් කරන්න විතරයි තියෙන්නේ. කල් යන LAN, MAN සහ WAN කියලා. ඔය විස්තර ඔයගොල්ලෝ දන්නානේ. Next question එක, what is a network topology? ඊළඟ ප්‍රශ්නේ, what is a network topology? What is a network topology? ඒකට උත්තරේ මෙතන තියෙනවා. The pattern of interconnection between computers on a network is called a network topology. ඒක එහෙමම ලියන්න. network topology කියන්නේ මොකක්ද කියන්නේ? හරි, ඊළඟ ප්‍රශ්නේ. What are the three basic network topologies? What are the three basic network topologies? Briefly describe them. ඒකට උත්තරේ මෙහෙම ලියන්න. එක star topology. ඒ ඉදිරියෙන් ලියන කෙටි විස්තරය. Computers are connected to a computers මං කියන විදිහට ලියන්න. මේ ඔක්කොම ලියන්න ඕනේ. Computers are connected to a central device such as a switch. ඒකට එච්චරයි. අනිත් විස්තර ඔක්කොම නෝට් එකේ තියෙනවා. පාඩම් කරන වෙලාවට බලන්න. ඊළඟට සෙකන්ඩ් එක bus topology. ඒකට ලියන්න ඉස්සරහින් all the computers are connected to a
all the computers are connected to a single physical cable called a bus. Connected to a single physical cable called a bus. එච්චරයි. third එක ring topology. All the computers are connected in a continuous loop. මේ තියෙන මෙතන මේ විදිහටම ලියන්න. Connected in a continuous loop. වරහන් ඇතුළේ ring කියලා ලියන්න. Using a cable. Okay. Using a cable. හරි. ඒකට උත්තරේ එච්චරයි. ඊළඟ ප්‍රශ්නය. What is a hybrid network topology? What is a hybrid? ලියන්න දන්නවනේ hybrid. What is a hybrid network topology? Give two examples. උත්තරේ මෙහෙම ලියන්න. When two or more topologies are combined together, it is called a hybrid network topology. Example එක tree topology. It is an several star networks are connected to a several star networks are connected to a single cable or device. Tree topology. ඊළඟ mesh topology කියලා mesh එක දෙක mesh ඔය උත්තරේම දෙවෙනි mesh. ඊට දෙන all the computers are connected with each other. Within all each other. හරි. මේ අන්තිම එකට මම මේ ප්‍රශ්න දෙන්න ඕනේ advantages and disadvantages මෙතනම තියෙනවා note එකේ ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි fundamentals of a computer system කියන මේ second lesson එක මෙතනින් මේ වීඩියෝ එකෙන් අවසන් වෙනවා. ඔයාලා දන්නවා ඊළඟට කරන්න ඕන දේ මේ note එක නියමාකාරයෙන් සකස් කරලා මේ පාඩම හරි මට අදාළ note එකේ අවසාන පිටු කිහිපයක් විතරක් කොම ඕනේ අවසාන පිටු කිහිපය විතරක් ෆොටෝ කරලා WhatsApp කරන්න. ඒක හැකි ඉක්මනින් කරන තරමට ඊළඟ පාඩමට අපිට පිවිසෙන්න පුළුවන්. දැන් මෙහෙම දෙයක් වෙනවා ඔයගලන්ට දැන් මගේ පන්ති ළමයින්ට මම මේ කියන්නේ 10 වෙනි ශ්‍රේණී පන්තිය රණාල පන්තිය හංවැල්ලේ තියෙන පන්තිය දෙකක් තියෙනවා. එතකොට මේ පන්ති තුනම එකට අරගෙන තමයි ඊළඟට මම දැන් 3 වෙනි lesson එක third lesson එක කරන්න ඉන්නේ data representation methods කියන lesson එක. ඔයගොල්ලෝ හැමෝටම එකට පොදුවේ කරන්න තමයි දැන් ඊළඟට තියෙන්නේ. ඒ නිසා මේ පාඩමට අදාළ සියලුම notes අංග සම්පූර්ණ කරලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරි? ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන්ම මේ පාඩම අවසානයේදී ඊළඟට අපි paper එක සාකච්ඡා කරන්න ඕනේ. මම paper එක ඔයගොල්ලන්ට upload කරනවා. ඒක download PDF එකකින් තියෙන්නේ. මේ PDF එක download කරගන්න ඊට පස්සේ ඔය communication එකකින් print කරගෙන සූදානමින් ඉන්න. තවත් වීඩියෝ එකකින් අපිට ඔය paper එක සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් අදට ආයිබෝවන්.